තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සුපුරුදු ආකාරයෙන්ම අපේ කමඨහන් වලට අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපේ භාවනා පුහුණුව අද දවසේ අපි මේ එකතු වෙලා සිටින්නේ සඳහා. ඉතින් කමඨහන් කියන්නේ තව වචනයක් කියන්න පුළුවන් ඒවට භාවයේ තබ්බ ධම්ම කියලා. පුරුදු පුහුණු කළ යුතු ධර්මතා කුසලතා කියලා අපි ඒවට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නිවනට අදාළ වන පරිදි අප විසින් භාවිත කළ යුතු පුරුදු පුහුණු කළ යුතු ධර්මතා තියෙනවා. කුසල ධම්මා කියලා ඒවා හඳුන්වනවා. මේවා භාවයේ තබ්බ ධම්ම කියලාත් හඳුන්වනවා. තවත් විදියක කමඨහන් කියලාත් හඳුන්වනවා. ඒ කොයි ආකාරයෙන් හැඳින්නුවත් එයින් අදහස් වන්නේ මේ අප විසින් මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමෙහිලා වඩාගත යුතු කුසලතා. ඒවා අපි පළමුව දැන කියා ගන්නවා, අවබෝධ කර ගන්නවා. ඒ වගේම ඉන්පස්සේ අපි ඒවා අපි තුල වර්ධනය කරගන්න. දැන් ගුණයක් කියලා කිව්වම අපි යම් කෙනෙක්ගේ ගුණයක් කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ ඒ හැසිරීම රටාව, ඒ සංකල්පය ඔහු තමන් තුළ වර්ධනය කරගෙන තිබෙනවා. ඒ වගේම එහි භාවිතයක් තිබෙනවා කියලා. ඒ යමක් දැනගෙන හිටියට ඒක ගුණයක් හැටියට අපි සලකන්නේ නැහැ. ඒක දැනුමක් තියෙනවා. ඒ දැනුමට අනුකූලේ ගුණය, ඒ ගුණාත්මක භාවය ඒ පුද්ගලයා පිළිගන්නවා නම් සහ ඒක භාවිත කරනවා නම් එතෙන්ට එනකොට ඒක ගුණයක්, ඔහුගේ ගුණයක් බවට පත් වෙනවා. දැන් අපි නිතර සිහි කරන බුදු ගුණ බැලුවොත් බුදුරජාණන් වහන්සේ ඒ ගුණාත්මක භාවයන් තමන්ගේ ජීවිතය තුළ පවත්වා ගත්තා. ඒ ගුණාත්මක භාවයන් වල එකතුවක් තමයි මේ නිබ්බාන නිවීම සැනසීම කියන්නේ. ඒ ගුණාත්මක භාවයන් පවත්වාගෙන යන්නේ වෙනත් අය සඳහා නෙමෙයි මූලික වශයෙන්. දැන් අපි අපේ ගුණාත්මක භාවයන් පවත්වන්නේ අනුන් සඳහා නෙමෙයි. ඒවා අන් අයට යම් ප්‍රමාණයකට ලොකු යහපතක් වෙනව නැතුව නෙමෙයි. නමුත් මේ නිවනට අදාළ ගුණ වඩන්නේ ගුණාංගයන් පවත්වාගන්නේ අප සඳහා. ඒ තුලින් තමයි මේ නිබ්බාන නිවීම සැනසීම අපි තුල වර්ධනය වෙන්නේ. අපි ඒක අපේ ජීවිතයට එකතු වෙයි. එතකොට මේ කමඨහන්, කර්මස්ථාන, කම්මට්ටාන, කමඨහන් කියලා කියනවා. එහෙම නැත්නම් භාවයේ තබ්බ ධම්ම කියනවා, කුසලතා කියනවා. මේවා තමයි අපි මේ භාවනා කමඨහන් සාකච්ඡාවේදී ඉදිරියට ගන්න විශේෂයෙන් කොහොමද ඒවා අපි වඩන්නේ කියන කාරණේ තමයි මෙතෙන්දී සැලකිල්ලට ගන්න. ඉතින් භාවයේ තබ්බ ගණයට වැටෙන සියලුම කුසලතා අපිට මේ මාර්ග සත්‍යයට ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මාර්ග සත්‍යයේ අංග වශයෙන් 8ක්, ශික්ෂා වශයෙන් 3ක්, අරමුණු වශයෙන් 1ක් දක්වලා තියෙනවා. අංගාට කවුරුත් දන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. ඊළඟට ශික්ෂා 3, සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ඒ සියල්ලේම ඉලක්කය එක, දුක්ඛ නිරෝධං නිබ්බාන. ඉතින් බොහොම පැහැදිලි මේ නිවන් මඟ. මේකේ අතිරේක මුකුත් මේකට මිශ්‍ර කරගන්නවත් අවුල් කරගන්නවත් අපිට උවමනාවක් නැහැ. ඊටාම පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන්නේ. ඉතින් මේ කුසලතා වර්ධනය කිරීමට අදාළ වර්ධනය කරන ක්‍රමවේදයක් තමයි අපි දැන් මේ ඉස්සරහට අරන් තියෙන්නේ. ඒකට අපි කියන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා. එතකොට භාවනා කිව්ව මේකෙන් අදහස් වෙන්නේ මේ කුසල් වැඩිම. භාවයේ තබ්බ ධම්ම වැඩිමයි භාවනා කියලා කියනවා. වැඩි යුතු ධර්මතා වැඩිම භාවනා කියලා කියනවා. හැබැයි නිවනට අදාළ වන්නා අදාළ පරිදි වැඩි යුතු ධර්මතා වඩා ගැනීම. ඒකයි භාවනා විශේෂයෙන්
කුසල ධම්මේ කියලා විස්තර කරලා තියෙන්නේ. ඒ කුසල් වැඩිීමේ ක්‍රමවේදයක් තමයි මේ සතිපට්ඨාන සිහිය විමසුම් නොවන වීරිය ඉදිරියෙන් තියාගෙන ඒ තුල මේ කුසල් වැඩි. එතකොට අපි හුඟක් වෙලාවට ධර්ම සාකච්ඡාවෙන් මේ කුසලතා පිළිබඳ විස්තර කතා කරලා තියෙනවා. ඒක නිසා අපිට මේ කුසලතා පිළිබඳ දැනුම දැන් තියෙනවා. ඒ දැනුම තිබ්බට නිවන් සාක්ෂාත් වෙන්නේ නැහැ කෙනෙකුට. නැත්නම් බුද්ධ ධර්මයේ මේ විෂය පිළිබඳ දැනුම තියෙන අය ඕනතරම්. සමහර විට පුදුම තරම් දේශනා කරනකොට පොතපත ලියනකොට ඒ ඇත්තන්ගේ පොතපත කියවුවම ඒ ඇත්තු කරන දේශනා ඇහුවම අපිට පුදුම හිතෙනවා. පුදුම තරම් මේ බුද්ධ ධර්මයේ විෂය පිළිබඳ විෂය දැනුම තිබෙනවා. ඉතින් ඒක ඇති කරගන්න පුළුවන් කෙනෙකුට ඒක මේ කියවලා එහෙම අහලා ශ්‍රවණය කරලා ඒ දැනුම් ගබඩාවක් අපේ ඇති කරගන්න පුළුවන්. නමුත් ඒකෙන් පුද්ගලයාට නිවීමක් සැනසීමක් එන්නේ නැහැ. ඒක අපි කියන්නේ අත්දැකීම් තුල. අපි භාවනාවට යොමු වෙන අවස්ථාව වෙනකොට අපිත් මේ බුද්ධ ධර්මයේ විෂය පිළිබඳ දැනුම් ගබඩාව ලොකු කරගෙන හිටියා. එතකොට ඒ තුලින් අපිට එක්තරා මානයක් වගේ දෙයක් තමයි ඉතුරු වෙලා තිබුණේ. ඒ වෙනකොට අපි පිළිගත් විශ්වවිද්‍යාල වලින් බුද්ධ ධර්මයේ විෂය පිළිබඳ උපාධි කියලා අපි කියන්නේ. ඒවා ලබාගෙන එතකොට පිළිගත් එම විෂය පිළිබඳ පිළිගත් ආචාර්ය මහාචාර්යවරු අපි ගැන නිර්දේශයක් අපිට උපාධියක් දෙනවා කියන්නේ ඒකනේ. නිර්දේශයක් කරනවා මෙයා මේ විෂය පිළිබඳ මේ මට්ටමේ කෙනෙක් කියලා. ඉතින් ඔය දැනුම ඉතින් තියෙනවා. ඒ පිළිබඳ සමාජයේ පිළිගත් විද්‍යාස්ථානයකින් සහතිකයක් ලැබිලා තියෙනවා. ඉතින් සමහර විට ඒ දැනුමට අනිත් අය ගරු කරනවා. ඒ දැනුම අනිත් අයට බෙදා හදා දෙන්න කියලා ආරාධනා කරනවා. ඊළඟට ඒ දැනුමට ගැළපෙන සමහර වෙලාවට වෘත්තියක් ලබා දෙනවා. ඊට අදාළ වැටුප් වේතන ගෙවනවා. ඒ දැනුමට අදාළ ක්‍රියාකාරකම් නිසා ප්‍රසිද්ධියටපත් වෙනවා. ඕන්න ඔය වගේ දේවල් ටිකක් මේ දැනුම මගින් සිද්ධ වෙනවා. ආර්ථික ලාභ එනවා, කීර්තිය එනවා, ප්‍රසිද්ධියක් එනවා, ඇගයීමක් එනවා. ඔය ටික නම් ඔක්කොම ලැබෙනවා. බුද්ධ ධර්මයේ විෂය දැනුමෙනුත් ඔය ටික ලැබෙනවා. හැබැයි පුද්ගලයාට ඒ නිවීමක් සැනසීමක් නෑ. සමහර විට තව ඒ හරහා කෙලෙස් ඇති වෙලා එහෙම විෂය පිළිබඳ දැනුම ඇත්තෙක් ඒ විෂය තුලින් කීර්තියක් ලබන්නේ, ගරු බුහුමන් ලබන්නේ, ආර්ථික ලාභ ලබන්නේ බවට පත් වෙනවා. එතන නෑ නිවීම, එතන නෑ සැනසීම. මේ නිබ්බාන නෑ. ඇයි අපි ඒක භාවිත කළේ නෑ. ඒක භාවේතබ්බ ධම්මයක්. එහෙත් අපි භාවිත කළේ. ඒ නිසා නිබ්බාන නිවීම සැනසීම ලැබෙන්නේ භාවිතයෙන්, භාවනාවෙන්. එතකොට මේ භාවේතබ්බ ධම්ම නැත්තම් කමඨහන් අපි වැඩි යුතුයි. ඉතින් මේ වඩා ගන්න ආකාරය ගැන තමයි මේ කමඨහන් සාකච්ඡාවෙන් මේ භාවනා වැඩසටහන් මගින් අපි උත්සාහ කරන්නේ. එතකොට මේ භාවනාව අපි පෞද්ගලිකව අප විසින් කළ යුතු දෙයක්. මේකෙදි ඇත්ත වශයෙන්ම තව කෙනෙක්ගේ සහාය නැති තරම්. නැහැම කියලා කියන්න පුළුවන්. මම මේ කියන්නේ පෞද්ගලිකව මගේ අත්දැකීම් හරහා තව කෙනෙකුට භාවනා කරන්න, භාවනාව වඩා ගන්න අපිට සමහර විට පොඩි සහායම් දෙන්න පුළුවන්. හැබැයි භාවනාව වඩන්න නෙවෙයි. ඒකට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න පුළුවන් වෙයි තව කෙනෙකුට. කමඨහන් ගැන කියලා දෙන්න පුළුවන් වෙයි. ඊළඟට අපිව නිදහස් කරයි සමහර වෙලාවට අපේ තියෙන ලෞකික බැඳීම් වලින් නිදහස් කරලා දෙයි. ඊළඟට අපිට විවේක ස්ථාන හදලා දෙයි සමහර විට.
සිව්පසේ ලබා දෙයි සමහර විට. ඒ වගේ දේවල් ටිකක් කෙරේ. ඒවා ඉතින් කවදත් කරුණා මෛත්‍රී සහගත ඇත්තෝ ඒවා කරනවා. ඒ ටික ලැබුණට ඒ අයට බෑ අපේ භාවනාව කරන්න. අපේ කුසලයේ වඩන්න බෑ වෙන කෙනෙකුට. එහෙමනම් ඒ අතින් දක්ෂම කෙනා වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේටවත් වෙනත් කෙනෙක් තුල කුසලයක් වඩන්න බෑ. උන්වහන්සේත් කරේ කුසලයේ වඩා ගන්නා වූ පිළිවෙල ආකාරය ක්‍රමය කියලා දුන්නා. ඒකයි උන්වහන්සේ හඳුන්වලා තියෙන්නේ අක්ඛාතාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේමයි කිව්වේ මම විතරක් නෙවෙයි මගේ පරම්පරාවේ ඔක්කොමලා තථාගතවරු කිව්වේ ඒකයි. තථාගතා කියලා බහුවචනින් කිව්වේ ඒකයි. අපි තථාගතවරු බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. තථාගතවරු අක්ඛාතාරෝ මේ මග කියන්නෝ පමණයි. මග යන්නේ තම. මේ මග යනවා කියන එක තමයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් මෙහිදී අපි කරන්නේ අන්න ඒකයි. භාවේ තබ්බ ධම්ම වැඩිම. උන්වහන්සේ තමන් ගැන කියද්දි ඒක කියලා තියෙනවා. භාවේ තබ්බං භාවිතං කියලා. බුද්ධ උනේ කොහොමද? බුද්ධ කියන්නේ ඇයි කියන ප්‍රශ්නේ අහුවම ඔය පිළිතුරත් සපයලා තියෙනවා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහේන. ඒකේ තියෙනවා මේ පුදුමාකාර අපි මේ කුසලයේ වඩනකොට මේකේ මේ දේශනාවේ අනුපිළිවෙල. අභිඤ්ඤයං අභිඤ්ඤාතං. මේ නිවන් සාක්ෂාත් කිරීමෙහිලා අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරගැනීම. ඒ කියන්නේ කමඨහන් අවබෝධ කර ගැනීමයි. භාවේ තබ්බ ධම්ම භාවිත කළ යුතු ආකාරය අවබෝධ කරගන්නේ. ඒක තමයි අභිඤ්ඤේය තත්වයටපත් වෙනවා. ඊළඟට භාවේ තබ්බං භාවිතං. ඒ කමඨහන් වැඩිම. භාවේ තබ්බ ධර්ම වැඩි. ප්‍රඥා සීල සමාධි. ඒක කරයින් පස්සේ තමයි ඔය පහතබ්බ පහීන වෙන්නේ. ඇත්තටම ප්‍රහීන කරනවා කියලා අපි විවහාර කෙරුවට මේකේ කරන්න දෙයක් නැහැ කෙරෙනවා. භාවේ තබ්බ ධම්මේ භාවිත කරනකොට පහතබ්බ ධම්මේ පහීන වෙනවා. අපේ තුලින් අපේ ජීවිතය තුල බැහැර විය යුතු දේ බැහැර වෙනවා. සරලව කිව්වොත් ප්‍රඥාව වඩනකොට දුෂ්ප්‍රඥකම අවිද්‍යාව බැහැර වෙලා යනවා. ඒක අලුතෙන් ප්‍රයත්න කරලා බැහැර කරන්න දෙයක් නෙවෙයි. සීලය වඩනකොට දුස්සීලකම අයින් වෙලා යනවා. සමාධිය වඩනකොට අසමාහිත බව දුස්සමාහිත බව අයින් වෙලා යනවා. ඉතින් ඒක අයින් වුණ තැන නිබ්බාන නිවීම සැනසීම. එහෙමයි. ඕක හරි පැහැදිලි. හරිම පැහැදිලි. අනික පැහැදිලි කියන්නේ න්‍යායිකව විතරක් නෙවෙයි අපිට දැන් ප්‍රායෝගිකව අපේ ජීවිත අත්දැකීම් වලින් අපිට මේක පැහැදිලි වෙලා තියෙනවා. මම හිතනවා මේ අපේ කල්යාණ මිත්‍රයන්ට තම තමන්ගේ ජීවිත තුලින් මේක පැහැදිලි ඇති කියලා. මට නම් මගේ ජීවිතය තුලින් මේක ඊටාම පැහැදිලි ප්‍රත්‍යක්ෂයි. ප්‍රඥාව වර්ධනය කරන්න මා ළඟ තිබිච්ච දුෂ්ප්‍රඥකම් අවිද්‍යාවන් බැහැර වෙලා තියෙනවා. සීලය වඩන්න මා ළඟ තිබිච්ච දුස්සීලකම් බැහැර වෙලා තියෙනවා. දැන් කිසිසේත්ම ඒව අවශ්‍යතාවයක් නැහැ. ඒක දැන් දන්නව විතරක් නෙවෙයි ඒක ජීවිතෙන් බැහැර වෙලා තියෙනවා. සමාධිය වඩන්න මේ විදර්ශනා සමාධිය දැන් ඉතින් සමාහිත තත්වයටපත් වෙලා තියෙන අර අසමාහිත භාවයන් අර කලබල වෙන නොසන්සුන් වෙන කෙලෙස් වැగిරෙන ගතියනේ අසමාහිත භාවය කියලා කියන්නේ. ඒව ජීවිතෙන් අයින් වෙනවා. ඒක කාටත් පොදු ධර්මතාවයක්. මේක මේ එක්කෙනෙකුට සුවිශේෂ මේ දෙයක් නෙමෙයි. මේ ආර්ය මාර්ගය මේ කාටවත් එහෙම සුවිශේෂ එහෙම එකක් නැහැ. ඒහි පස්සිකෝ එන ඕනම කෙනෙකුට මේක දකින්න පුළුවන්. ජානාති පස්සති. දැන් පස්සති කියන වචනේ එතන යෙදිලා තියෙන්නේ. ඒහි පස්සික ස්වභාවය කියලා කියන්නේ මේ ආවොත් අත්දකින්න පුළුවන් කියන එක. අත්විඳින්න පුළුවන්. ආවොත් මේ මාර්ගයට ආවොත් මාර්ගස්තේක් වුණොත් සෝතාපන්න වුණොත් එයාට මේක අත්දකින්න පුළුවන්. ඒක කිසිම විශේෂත්වයක් නැහැ.
කිසිම වාර්ගික භාවයක්, ආගමික භාවයක්, ස්ත්‍රී පුරුෂ භාවයක් මේ කිසිවක් මේ ධහමට අදාළ නැහැ. ඒවා බාධා නෙවෙයි. ස්ත්‍රී පුරුෂ භාවය හෝ යම් පුද්ගලයෙක් දැනට ඉන්න ආගමික භාවය හෝ දැනට ඔහු අයත් ජනවාර්ගිකත්වය හෝ ඔහු ජීවත් වන රට හෝ පළාත හෝ ප්‍රදේශය හෝ ඒවා මේ කාර්යයට කිසිදු ආකාරයකින් බාධාවක් වෙන්නේ නැහැ. මොකද මේකෙදි වෙනස් කරගන්නේ එව්ව නෙවෙයි. වෙනස් කරගන්නේ තමන්ගේ පුද්ගලයාගේ අවබෝධමය පැත්ත, බුද්ධිමය අංශය, ඒ වගේම චිත්තාවේගී අංශය, හැඟීම් පැත්ත සහ චාර්යාත්මක අංශය. ඔය අංශ තුනේ වෙනස ඇති කරගන්න. ඉතින් මේ වෙනස ඇති වුණාන් පස්සේ අර කියන දේවල් ඉතින් අදාළ නැහැනේ. දැන් ආගමික භාවයක් තිබ්බනම් ඒක හැලිලා යනවා. ඒක නිකම්ම දිය වෙලා යනවා. ඒක ඊට පස්සේ ඉතින් මේ ආගමික භාවය කියන එක අදාළ වෙන්නේ නැහැ පුද්ගලයාට. වාර්ගික මානසිකත්වයක් තිබ්බනම් ඒක හැලිලා යනවා. ඒක නිකන් දිය වෙලා යනවා. එහෙම එකක් ඊට පස්සේ අදාළ. ස්ත්‍රී පුරුෂ භාවයේ පවා පරමාර්ථ වශයෙන් නිවන් දැක්කම ගිලිහිලා යනවා. ඒව එච්චර වැදගත් කාරණා බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒ ස්ත්‍රී පුරුෂ භාවය විසින් සමාජගත කරලා තියෙන ඇතැම් කාරණා ගැඹුරු දහමට ගියාම පේනවා ඒව නිකන් සම්මුතික සත්‍ය විතරයි. පරම සත්‍යය තුල ධාතු වල ස්ත්‍රී බවක් නෑ. සතර මහා භූතවල ස්ත්‍රී පුරුෂ භාවයක් නෑ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම ධර්ම වල ස්ත්‍රී පුරුෂ භාවයක් නෑ. ගැඹුරට ගිය කෙනෙකුට ඒක තේරෙනවා. ඒවා මේ සම්මුතික සත්‍යය ඇතුලේ දැකගත හැකි කාරණා. ඒක නිසා ඒ සියලු කාරණා සේදිලා යනවා මේ භාවයේ තබ්බ ධම්ම භාවිත කිරීමෙන්, භාවනා කිරීමෙන්. ඉතින් ඔන්න ඔය භාවයේ තබ්බ ධම්ම ටික දැන් පෙළ ගැස්සීලා තියෙන බොහොම අපූර්වට බුදුරජාණන් වහන්සේ අපිට මහා කරුණාවෙන් පෙළ ගැස්සලා දීලා තියෙනවා. අය මේවා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඉතින් අපිට ඔය පටිපදාව තේරුම් අරගෙන භාවිත කරන්නයි තියෙන්නේ. භාවිත කරන ඕනෑම කෙනෙක් යෝහි කෝචි මේ මහා සතිපට්ඨාන දේශනාවේ අග කියන්නේ එහෙම. යෝහි කෝචි කවර කෙනෙක් වුණා ඉමේ චත්තාරෝ සතිපට්ඨාන ඒවම් භාවෙයි මෙන්න මේ විදිහට වැඩුවා. දිත්තේව ධම්මේ අඤ්ඤා මේ ජීවිතේදීම මේ දේ ලබනවා. ඒක. ඉතින් ඕක තමයි අපි පෙරවදනක් හැටියට මේ භාවනා පුහුණුවේදී මතක් කරන්නේ. ඉතින් අපි මේ භාවයේ තබ්බ ධම්මවල හැමතිස්සෙම ඉදිරියෙන් තියාගන්නේ මේ සීල භාවයේ තබ්බ ධම්මේ. සීල භාවනාව, සීල කුසලය, සීල කමඨහන්. දැන් මේකේ විස්තර තොරතුරු ඔක්කොම අපි දන්නවා. සීලය හුඟක්ම අදාළ වෙන්නේ කායික සහ වාචික අංශයට. නමුත් මානසික අංශයටත් අදාළව සීලය යනවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ වාචසික අංශයට සම්බන්ධ කරලා සම්මා වාචා කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. අපි කතා බහ කරනවා සාමාන්‍ය මිනිස්සු හැටියට. ඉතින් කතා බහ කියන්නේ එක්තරා චර්යාත්මක අංශයක්. මේ කතා බහේදී අපි පවත්ව ගන්නා වූ සංවරභාවය. ඒ තුල ඇතිවන්නා වූ දුක්ඛ දෝමනස්ස වළක්වාගෙන කතා බහ කිරීම. දුක්ඛ දෝමනස්ස ඇති වෙන්නේ බොරුවෙන්, කේලමෙන්, පරුස වචනෙන්, හිස් වචනෙන්. ඉතින් ඒවයින් බැහැර වෙලා, ඒවයින් තොර වෙලා වාචා අපිට පුළුවන් කියන්න, ලියන්න, අහන්න, විමසන්න, සාකච්ඡා කරන්න. ඕවා තමයි වාචා කියන්නේ. ඒව නතර කරන්න අවශ්‍යතාවයක් නැහැ. කියන්න, ලියන්න, අහන්න, විමසන්න, සාකච්ඡා කරන්න අපිට පුළුවන්. ඕවයිදී අපි භාවිතා කරන්නේ මේ වචන. ඒ වචන සම්මා කරගන්නවා අපි. කියද්දි බොරු කේලම් පරස වචන හිස් වචන නොකියයි. ලියද්දි බොරු කේලම් පරස වචන හිස් වචන නොලියයි. අහද්දි බොරු කේලම් පරස වචන හිස් වචන අහන්න නැතුයි. විමසද්දි නොවිමසයින්. සාකච්ඡා කරද්දි බොරු කේලම් පරස වචන හිස් වචන එවැනි මාතෘකා සාකච්ඡා නොකරින්. ඒකයි භාවිතය.
ඒකයි භාවනාව. ඒ උතන තමයි ඔක සීලය. සීල කියන පැත්තට අයිති වෙන්නේ. ඊළඟට සම්මා කම්මන්ත. ඒ චර්යාත්මක පැත්තට අයිති වෙන්නේ සීල පැත්තට. කය මෙහෙවා කරනු දේවල් හඳුන්වන්නේ පාලියෙන් කම්මන්ත කියලා. කම්මන්ත. මේ යටතේ සිද්ධ වෙන්න පුළුවන් දෝෂ අංශ තුනකින් පෙන්නලා දෙනවා. පානාතිපාතා, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාර. ඒ තුන වෙන්න පුළුවන් කය මෙහෙवला වැඩ කරනකොට. ඉතින් අපි කය මෙහෙवला කරන වැඩ නතර කරනවා නෙවෙයි. ආර්ය මාර්ගයේදී ඒවා ටිකක් සීමා කරගන්න එක ඇත්ත. ඒ වුණාට අපි කය මෙහෙवला වැඩ කරන්න වෙනවා අපිට. කායික ක්‍රියා. තේතෙන්දී අපි ඒක ඔය තුනෙන් වැළකීලා කරනවා. ඒක තමයි කමඨහන් භාවිතය. එතකොට ඒයින් ඇති වෙන දුක්ඛ දෝමනස්ස වලින් අපි මිදෙනවා. වචනේ වැරදි විදියට භාවිතා කිරීමෙන් ඇති වෙන දුක්ඛ දෝමනස්ස වලින් අපි මිදෙනවා. වචනේ නිසි ආකාරයෙන් භාවිත කිරීම. ඔය විදියට. ඉතින් කාය වාචානං සමෝදානං සීලං කියලා සාමාන්‍ය විග්‍රහ වුණාට අපිට ශික්ෂාපද බලපුවම පේනවා මානසික අංශයේ ශික්ෂණයටත් අදාළව ශික්ෂාපද ඉදිරිපත් වෙලා තියෙන බව. විශේෂයෙන් නෙක්ඛම්ම ශික්ෂාවලට ගියාම එතන තියෙන්නේ අපි ධර්ම සාකච්ඡාවේදී දැන් අපි මහා ශුන්්‍යත දේශනාව විවරණය කරගෙන යන්නේ. එහි නෙක්ඛම්ම සුඛ අපි සාකච්ඡා කළා පහුගිය අවස්ථාවේ. එදිත් අපිට පේනවා මේ කාම කිව්වේ පෞද්ගලික කැමැත්ත. ඒක මානසික අංශයේ කාරණයක්. පෞද්ගලික කැමැත්ත කියන එක. එතකොට මේ නෙක්ඛම්ම කිව්වම මේ පෞද්ගලික කැමැත්ත ඒකට වැට බැඳීමක්, ඒක යට කළා, හිර කළා, තද කරලා තැබීමක් නෙමෙයි. ඒ පෞද්ගලික කැමැත්ත ක්‍රියාත්මක කිරීමෙන් කොච්චර දුරට ඒක දුකට හේතු වෙනවද කියන කාරණය හොඳට අවබෝධ කරගෙන ඒ පෞද්ගලික කැමැත්ත කාම මේකට එක්තරා ප්‍රමාණයකට සීමා කිරීමක් කරනවා. සීමාකාරී බවක් දානවා. ඒක මේ බලහත්කාරකමක් කරනවා නෙමෙයි. හුඟක් අය නෙක්ඛම්ම ශික්ෂා පිළිබඳව නෙක්ඛම්ම ශික්ෂා දැන් අපි දන්නවනේ. අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම. විකාල භෝජනයෙන් වැළකීම. නච්ච විසූක දස්සන ධාරණ මණ්ඩණයෙන් වැළකීම. ගන්ධ විලේපණයෙන් වැළකීම. ඊළඟට සයන උච්චා මහා සයනාවලින් වැළකීම. එතකොට මේක සාමාන්‍ය අය දකින්නේ මේ වාරණය කිරීමක්, බලහත්කාරකමක්, නිදහස සීමා කිරීමක්, අයිතිවාසිකම් කපා හැරීමක්, ওই වගේ අර්ථකථන ඇවිල්ලා තියෙනවා මේ නෙක්ඛම්මයට. විශේෂයෙන් බටහිර සංස්කෘතිය විසින් මේක හුඟක්ම ඉදිරිපත් කරලා තියෙනවා. අපේ නෙක්ඛම්ම ශික්ෂා පිළිබඳ විවේචන. ඒක සාමාන්‍යයෙන් එහෙම එකක් එන්න සාධාරණ හේතු තියෙනවා. මොකද කාමයේ පෞද්ගලික කැමැත්තට බරවයි අපේ ජීවිතයන්. ඉතින් පෞද්ගලික කැමැත්ත කියන දේ බැලුවම ඉතින් තියෙන ওই පහට තමයි. වෙන දෙයකට නෙමෙයි. රූපය බැලීමට, ශබ්දය ඇසීමට, ගන්ධ රස පහස විඳීමට ඌවට තමයි ඉතින් යන්නේ. ඒක නිසා ඊට අදාළව මේ පක්ෂ මානසිකත්වයක් අපේ තියෙනවා. ඒක අපි පිළිගන්නවා. කාම විතර්ක විචාර ගැන අපි කතා කරා. කාම සංකල්පයේ තියෙනවා. මේ කාම සංකල්පයට පක්ෂව විතර්ක විචාරක් තියෙනවා. ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ සීලේදී මෙන්න මේ මානසික අංශයේ ගොඩනැගිලා එන මේ පෞද්ගලික කැමැත්ත නැත්තම් අපි ඔකට කාම සංකප්ප කියන. කාම විතරකය කියන. කාම විචාරය කියන. ඒක පාලනය කර ගැනීමක් අවබෝධයෙන් කරනවා. ඒක අපිට සීල ශික්ෂාව පැත්තටත් සම්බන්ධයක් තියෙනවා. ඔය නෙක්ඛම්ම ශික්ෂාවල. ඊළඟට ජාත රූප රජත පටිග්ගහන වේරමණී කියන ශික්ෂාව පැහැදිලිවම මේක මානසික අංශයට සම්බන්ධ කාරණයක්. පටිග්ගහණය කියන්නේ අතින් අල්ලනවා කියන එක නෙවෙයි. මනසෙන් කෙරෙන තණ්හා මාන දිට්ඨි වශයෙන් කෙරෙන ග්‍රහණයටයි පටිග්ගහන කියන්නේ.
ඒක නොකර භාවිතා කිරීම මානසික ශික්ෂණයක්. මානසික ශික්ෂණයක් ඍජුව. ඉතින් ওই විදිහට බලපුවම මේ අපේ මේ සීලය කියන භාවේතබ්බ ධම්මය සීල භාවනාව ඔය තුනටම යනවා. වචනය, කායික ක්‍රියා, ඒ වගේම අපේ සංකල්පන. පටන් ගන්නෙ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සාමාන්‍ය සම්මා සංකප්ප කියන එක හුඟක් අය ප්‍රඥා ශික්ෂාවට තමයි දාන්නේ සම්ප්‍රදායිකව එහෙමයි. මොකද අපිට මේ භාවිතයේදී අපිට දැන් පැහැදිලි වෙලා තියෙන මේ ශික්ෂාපද දිහා බලපුවම නෙක්ඛම්ම ශික්ෂා 5යි. පටිග්ගහනා වේරමණී කියන ශික්ෂාපදයයි ජාතරූප රජත. පටිග්ගහනා වේරමණී කියන ශික්ෂාපදයයි මේ 6 දිහා බලපුවම ගැඹුරින් මෙතන මූලික වශයෙන්ම ශික්ෂණය ඇති කරගන්නේ මේ සංකල්පය. කාම සංකල්පය. ඒකයි. තණ්හා මාන දිට්ඨි. ඒ වගේ ග්‍රහණය කරන ලක්ෂණය. දැන් කාම සංකල්පයේ තියෙන හුඟක් ඒක තමයි මෙතන අපි හසුරවන්නේ, පාලනය කරගන්නේ, මෙල්ල කරගන්නේ. හැබැයි මේක බලහත්කාරයක් නන් නෙමෙයි. බලහත්කාරයෙන් කෙරුවොත් මේකේ ආනිසංශ ලැබෙන්නේ කිසි කෙනෙකුට. දැනට වර්තමානයේ නෙක්ඛම්මේ ආනිසංශය උඟ දෙනෙක් විඳින්නේ නැහැ. මම මගේ භාවනාවට ප්‍රවේශ වෙන කාලේ මම මේ පිළිබඳව ලොකු පරිශ්‍රණයක් කරලා තියෙනවා. මම කළ පරිශ්‍රණ තුළින් මට ඒක උදටම පැහැදිලි වුණා. නෙක්ඛම්මේ ආනිසංශය විඳින්නේ නැහැ. උගාක් අය ගෙවල් දොරවල් අත්හැරලා ගිහිල්ලා තියෙනවා. මහාන වෙලා තියෙනවා. මහාන වෙච්චැත්තෝ ග්‍රාම වාසයේ අත්හැරලා වන වාසයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ හැම තැනකම ඇවිදලා බලපුවම නෙක්ඛම්මයකුත් නැහැ. නෙක්ඛම්ම ආනිසංශයක්, නෙක්ඛම්ම සුඛයක් විඳින්නේ නැහැ. ආපහු වක්‍ර විදියට කාමයේ භුක්ති විඳීමක් තමයි කරන්නේ. ඒක නිසා ඒකේ නෙක්ඛම්ම ආනිසංසය, නෙක්ඛම්ම සුඛය ඒක පළමුවෙන් අපි හදාගන්නේ මානසික නෙක්ඛම්ම සංකල්පයෙන් පටන් ගන්න. ඒක හරි අමාරු වැඩක්. අපි ඔක සූත්‍ර සාකච්ඡාවේ දිගින් දිගට කතා කරන නිසා මම වැඩි මෙතන ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් සීලය, ඔන්න සීල ශික්ෂාව ඔන්න ඔය විදියට. ඉතින් අපි අද පළමුවෙන් අපේ මේ ආචාර ධර්මීය අංශයේ සීල ශික්ෂාව සිහි කරගෙන මතක් කරගෙන අපි කමඨහන් වලට යමු. පළමුවෙන් එහෙමනම් වෙනදා වගේම අපි සීලාවර්ජනය කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියං පි ධම්මං සරණං ගච්ඡාමි, තතියං පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාවර්ජනේ විශ්ව ආචාර ධර්ම. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි,
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නෙක්ඛම්ම ශික්ෂා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. ඔය අපේ ආචාර ධර්මීයන්සේ විශේෂයෙන් ශික්ෂා පද වශයෙන් දේශනා කරන ලද විශ්වාචාර ධර්ම සහ සාපේක්ෂාචාර ධර්ම නෙක්ඛම්ම ශික්ෂා. තවත් අංශයක් තමයි අபிසමාචාර ශික්ෂා. ඒවා ඉතින් ලෝක සම්මතය අනුව ලෞකික යහපැවැත්ම ඉලක්ක කරගෙන අපි සම්මත කරගෙන තියෙන සිරිත් විරිත් නීති රීති සම්මුති විවස්ථා අනපනත් ඕවා තමයි අபிසමාචාර කියලා කියන්නේ. එතකොට ඒවත් අපි ඒව තුලත් කටයුතු කරන්න අපි හුරු පුරුදු වෙනවා. ආභිසමාචාරිකා සික්ඛා. ඒ අංශ දෙකෙන් යුක්තයි අපේ ආර්ය සීලේ කුසල සීලය. අන්තිමට අපි මේ මෙත්තා විහරණං කියන තැනට එනවා. කුලුල් විදියට බැලුවොත් මෙත්තා විහරණං කියනකොට අපේ වචනය ක්‍රියාව සිතවිල්ල තුනම අදාළයි. මෙත්තා කාය කම්ම. අපේ කායික ක්‍රියා සම්පූර්ණයෙන්ම මිත්‍රශීලී. කිසිම ආකාරයෙන් තමන්ට අයහපතක් අනුන්ට අයහපතක් තමන් අනුන් ඇතුළු සමස්තයට අයහපතක් නොවන විදියට අපේ කායික ක්‍රියාකාරකම් ටික හැඩගැස්සෙන. එතකොට අපි භාවිත පුද්ගලයෙක් වෙලා වචනය වාචසික ක්‍රියාකාරකම් ලියන කියන අහන විමසන සාකච්ඡා කරන හැම තැනදම තමන්ට අහිතක් නොවන්න අනිකාට අහිතක් නොවන්න වචන භාවිතය කෙරෙන. ඊළඟට ඒක තමයි මෙත්තා වචීකම්. ඊළඟට මෙත්තා මනෝකම්. ඕනම දෙයක් සිතන පතනකොට කල්පනා කරනකොට විමසනකොට මනසින් සැලසුම් කරනකොට ඒක කිසිසේත්ම තමන්ට අහිතක් ඇති නොවන විදිහට අන් අයට අනකාට තමන් නොවන සියල්ලටම අහිතක් නොවන විදිහට අවසානයේ තමන් අනුන් ඇතුළු සියල්ලටම අහිතක් නොවන විදිහට හිතන්න කල්පනා කරන්න සැලසුම් කරන්න ඒක කෙරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ ක්‍රියාකාරකමේදී මේ භාවනාවේදී අන්තිමට ඔය මෛත්‍රී විහරණයට මෙත්තා විහරණයට එනවා. ඒ කියන්නේ ජීවිතේ සම්පූර්ණ අංශ තුනේම වෙනසක් ඇති වෙලා තියෙනවා. ඒ කායික ක්‍රියාකාරකම්, වාචික ක්‍රියාකාරකම්, මානසික ක්‍රියාකාරකම්. තේතෙන් තැනකට අපේ භාවිතං සීලේ පැත්තෙන්
භාවිත පුද්ගලයෙක් වෙලා තියෙනවා. ඊට අදාළව දැන් දුස්සීල භාවයට අදාළව පැන නගින්නා වූ යම්තාක් දුක්ඛ දෝමනස්ස වේද ඒවා නිරෝධ වෙලා තියෙනවා. දුක්ඛ නිරෝධා. ඒක. ඉතින් නිබ්බාන. එතන නිවීම, එතන සැනසීම තියෙනවා. ඉතින් ඔහොමයි ඔය සීල ශික්ෂාව. ඉතින් ප්‍රඥා ශික්ෂාව වර්ධනය කර ගැනීමට අදාළ කතා බහ සාකච්ඡා අපි කරගෙන යනවා. දැන් අපේ මේ භාවනා පුහුණුවේ දැන් යන්නේ සමාධි ශික්ෂාවට අදාළ කමඨහන් මේ දිනවල කතා වෙන්නේ. ඒනොත් මේ සමත සමාධි නෙවෙයි විපස්සනා සමාධියට අදාළ කමඨහන්. එතකොට ඒ අනුව අපි මහා සතිපට්ඨාන දේශනාවේ පිළිවෙල තමයි එන්නේ. මහා සතිපට්ඨාන දේශනාව ඔස්සේ සතිපට්ඨාන භාවනා ක්‍රමයයි අපි මේ කරගෙන යන්නේ. ඉතින් එහි අපිට පේනවා දැන් අපි එහි මේ භාවයේ තබ්බ ධම්ම කොටසට අගම කොටසට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට ඇවිල්ලින් තියෙනවා. එහි සම්මා සමාධි කියන මාර්ගාංගය තමයි දැනට අපි වඩමින් යන්නේ. සම්මා සමාධි මාර්ගාංගය මට්ටම් 4කින් දේශනා කරලා තියෙනවා. පඨමං ඥානං, ဒုတိယ ඥානං, තතියං ඥානං, චතුර්ථං ඥානං කියලා. මේක සමාධිය වඩාගෙන යන පිළිවෙල අනුව අපිපත් වෙන තත්වයන් කයින් සහ මනසින් අපිපත් වෙන තත්වයන් 4කට ඔය ඥානං කියලා කිව්වේ. ඒක වැරවැයම් කළ උත්සාහයෙන් ලබා ගත යුතුයි කියන අර්ථය දෙන්න තමයි ඥාන කියන වචනේ යොදලා තියෙන්නේ. නිකන් ලැබෙන එකක් නෙවෙයි. එතකොට ඥාන අංගත් කියලා තියෙනවා. ඒ කියන්නේ ඥානය ලැබෙන ඒ සමාධි තත්ත්වය ලබා ගැනීමට අදාළ වෙන අංග. පළවෙනි ඥානයේදී විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි. ඒක තමයි පළවෙනි ධානාංග දෙක. පළවෙනි ධාන මට්ටමට එන්න අංග දෙක. අපි භාවිතයට යනකොට ඒක පැහැදිලිව පේනවා. පළවෙනි ධානී මට්ටමට එන්න කල යුත්ත කෘත්‍ය ඒකයි කියලා. ඒක අපි සාකච්ඡා කළා. කාම සහ අකුසල වලින් ඉවත් වීම. ඊට අදාළ කටයුතු කතා කළා. දෙවෙනි දාණයට ආපුවම අර කාමයන්ට සහ අකුසල් වලට අදාළව අපේ තියෙනවා කාම විතර්ක සහ අකුසල විතර්ක. ඒවත් අපි කතා කරලා තියෙනවා. මහා ශුන්්‍යත දේශනාව කරද්දිත් ඒව හුඟක් අපි කතා කළා. අන්නේ කාමයට අකුසලයට පක්ෂව බරව නැඹුරුව අපේම මනසේ ගොඩනගෙන්නා වූ තර්කාන්විත අදහස් යෝජනා මේවා තමයි කාම විතක්ක අකුසල විතක්ක. එතකොට ඔය විතක්ක ਵਿਚාර සංසිඳුවන එක ටිකක් දුෂ්කර වැඩක්. අර පළවෙනි ධානී මට්ටමට එනවට වඩා අමාරු එකක්. දෙවෙනි ධානී මට්ටමට එනකොට. ඒකයි. විතර්ක ਵਿਚාර සංසිඳුවීම. විතක්ක ਵਿਚාරාණං උපසමා. අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං. අපි පහුගිය සාකච්ඡාවේදී මේ චේතසෝ ඒකෝදි භාව කියන කාරණේ ටිකක් කතා කළා. ඔබට මතක ඇති. එකඟතාවයකට එනවා. අකුසල කාම විතර්ක හරි ප්‍රබලයි. ඒගොල්ලෝ බොහොම ප්‍රබලයි. ඉතින් ඒ පැත්තට තමයි තල්ලුව නැඹුරුව යොමුව ආරාධනේ ඇගීම්. කොයි පැත්තටද? කාමයේ අකුසලයේ පැත්තට. එතකොට ඉතින් මේ පැත්තට යොමු වෙන ස්වභාවය වැඩි. ඒකයි. ඉතින් මේගොල්ලොත් එක්ක කිසියම් එකඟතාවයකට එනවා. චේතසෝ ඒකෝදි භාවං. එහෙම එනවා. එහෙම ආවේ අර කාමයේ සහ අකුසලයේ ආදීනව ගැඹුරින් පෙන්නලා දීලා. ප්‍රඥාවෙන් තමයි ඒක පෙන්නලා දෙන්නේ. ඒ ප්‍රඥාවෙන් ඒක පෙන්වා දීමේ ක්‍රියාකාරකම හඳුන්වන්නේ විපස්සනා කියලා. විශේෂයෙන් පෙන්නලා දෙනවා ඒක. කාටද ඒක පෙන්නලා දෙන්නේ? අර කාමය අකුසලයේ වෙනුවෙන් තර්ක ඉදිරිපත් කරන ඒ කාම විතර්කවලට අකුසල විතර්කවලට පෙන්නලා දෙන්න අර කාම විතර්කයේ තියෙන අර විතර්කී ස්වභාවය
අර ප්‍රබල විදිහට හේතු දක්වන පෙනී සිටින ගතිය උපසමා සංසිඳිලා යන. සංසිඳිලා යන. එතකොට අපේ නෙක්ඛම්ම සංකප්පය කුසල සංකල්පය ශක්තිමත් වෙනවා. ඉදිරියට එනවා. ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සංකප්ප කියන්නේ ඉතින් චේතනා කියන්න පුළුවන්. මේක ශක්තිමත් වෙනවා. ඉතින් එතන ඉඳලා කුසල සංකප්ප වලින් නෙක්ඛම්ම සංකප්ප වලින් අපි ඉදිරියට යනවා. ඉතින් දෙවෙනි ධානී මට්ටමට එන්න අපි කතා කළා ඔය කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මේ අකුසල විතර්ක කියලා පොදුවේ කියනවා. ඒවා සංසිඳ වීමෙන්. ඊළඟට අද අපි අවධානය යොමු කරන්නේ මේ ඔහොම ගිහිල්ලා එන ඊළඟ මට්ටම. හඳුන්වලා තියෙන්නේ තතියං ඥානං කියලා. තුන්වෙනි මට්ටම. අපි මහා සතිපට්ඨාන දේශනාවට මතක් යමු වුණොත් කොහොමද මේ තුන්වෙනි ධානය තතියං ඥානං විස්තර කරලා තියෙන්නේ. පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝ ච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තං තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. තමයි තුන්වෙනි මට්ටම. තුන්වෙනි කියන්නේ ඊළඟ මට්ටම කියන එක. අර දෙවෙනි මට්ටම පහු කරන කියලා. දෙවෙනි මට්ටමේදී යම් කිසි දෙයක් ලැබෙනවා. පීති සුඛං ဒ ුතියං ඥානං කියලා නේ කිව්වේ. එතකොට ප්‍රීතිය සහ සැපය. දැන් මේ දෙක උගාක්ම ඉලක්ක වෙන්නේ කය සහ මනස දෙක. අපේ මේ ධර්ම මාර්ගයේ අපි ඉදිරියට යනකොට කය සහ මනස දෙකෙන්ම මේ ස්වභාවය අපි අත්විඳිනවා, භුක්ති විඳිනවා. එහෙම. ඉතින් එහෙම ගියාම විශේෂයෙන් අර විතර්ක ਵਿਚාර සංසිඳුනම මනස ලොකු සැහැල්ලුවකට වැටෙනවා. ප්‍රමුදිත භාවයකට වැටෙනවා. ඒකට තමයි පීති කිව්වේ. ඊළඟට මේ කාම සහ අකුසල ක්‍රියා නතර වෙනකොට කයේ ලොකු සැහැල්ලුවක් එනවා. කායික සුඛයක් ඒ. ඔය කාම සහ අකුසල ක්‍රියාවල යෙදෙනකොට ඒ කායික වශයෙන් ගත්තා විශාල වෙහෙසක්, පීඩාවක්. ඉවරයක් නැහැ. ඒක අපි අත්දැකීමෙන්ම දන්නවනේ. නිදර්ශන වගේ වලින් විස්තර කරන්න අවශ්‍ය කරන්නේ අපේ කැමැත්තට බර වෙලා, කාමයට බර වෙලා යනකොට ඉතින් ඒ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරගන්න අපි කොච්චරනම් දේවල් කරන්න ඕන. ඒකෙදි සෑහෙන කය වෙහෙස වීමක් කරන්න ඕන. මනස වෙහෙස වීමක් කරන්න ඕන. ඉතින් ওই දෙකටම විශාල නිදහසක් ලැබෙනවා. විශාල නිදහසක් ලැබෙනවා. පීති සුඛං කියලා කිව්වේ ওই නිදහස තමයි. මේ නිදහස. ඉතින් ඔතෙන්ට ඇවිල්ලා තවත් ටිකක් ඉස්සරහට යනවා. පටන් ගන්න අර ලබාගත්ත පීතියෙන්මයි. පීතියාච විරාගා කියලා. මේ ප්‍රීතියේ හිද විරාග කියන්නේ නොඇලීමනේ. නොඇලීම. දැන් මානසිකව ලබාගත්ත මේ මානසික සැනසීම සහනය කියන දේ. එහි තැලීමක් නැහැ. ඒ ප්‍රීතිය කියන දේ තිබුණට එහි ඇලීමක් නැහැ. ප්‍රීතියච විරාග. උපෙක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. අන්න සතෝ සම්පජානෝ ඍජුවම සඳහන් වෙලා තියෙනවා මේ සතිපට්ඨාන භාවනාවේ කුසලතාවයෙන්. සිහි නුවණැත්තෙක් දැනට තමන් ඉන්න තත්වය ගැන තමන් මෙහෙම යම් ආකාරයක සහනයක් සුවයක් විඳිනවා කියන එක පිළිබඳව සිහි නුවණ තියෙන කෙනෙක්. මේ தત્ත්වයේ තමන් වර්තමානයේ ඉන්න தત્ත්වයේ පිළිබඳව සතෝ සම්පජාන උපේක්ඛකෝ විහෙරති. ඒ ස්වභාවය ගැන උපේක්ෂාවටපත් වෙනවා. දැන් උපේක්ෂාව ගැන අපි 아무තෙන් කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. යම් කිසි දෙයක් අවබෝධ කරගෙන ඒ පිළිබඳව මදහත් සිතක්. ඒකෙන් ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීම. දැන් මේ සාමාන්‍යයෙන් ප්‍රීතිය සහ සුඛය දෙකට ගැටීමක් නැහැ. ඇලීමක් වෙන්න පුළුවන්. මොකද ඒක අර
කාමයෙන් ලැබපු ප්‍රීතියයි නැත්නම් එක ප්‍රීතියටත් වැඩිය කාමයෙන් ලැබපු එක්තරා නිකන් වින්දනයකුයි කයෙන් ලැබපු එක්තරා වින්දනයකුයි ඒකෙන් බැහැර වෙලා නෙක්ඛම්මයට ඇවිල්ලා ලබාගෙන තියෙන මේ මානසික සහනයයි කායික සැහැල්ලුවයි ගත්තම ඒක එක්තරා ආකාරයකට ලොකු සුවදායී තත්ත්වයක්. ඒක දැන් අපි අත්විඳින අයනේ. මේ සමහර විට ඒකට ඇලෙන්න පුළුවන්. ඒක පිළිබඳ අර නිත්‍ය සංඥාවක් ඇති කරගන්න පුළුවන්. ඒක වෙනස් නොවිය යුතුයි. මම මේ ලබාගෙන තියෙන මේ සුවදායී තත්ත්වය මම මේ ලබාගෙන තියෙන මානසික සහනය මේ කායික වශයෙන් මම ලබාගෙන තියෙන සුඛය මේක මෙසේම තිබිය යුතුයි වෙනස් නොවිය යුතුයි තව වැඩි විය යුතුයි ආදී වශයෙන් ඔන්න ඕක අල්ලගෙන එක්තරා විදිහක සම්බන්ධතාවය දැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයක් සමහර වෙලාවට ඇති වෙනවා. ඒ වගේ ලක්ෂණයක්. ඒකයි කිව්වේ පීතියාච විරාගා. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ උපේක්ඛකෝ විහෙරති. සිහිනුවන ඇතිව උපේක්ෂාවෙන් වාසය කරන. මොකක් ගැනද? ඒ Taman දැනට භුක්ති විඳින දේ ගැන. සිහිනුවන පවත්වන්නේ මේ ඔය මට්ටමට එනකොට අර පීතියයි සුඛයයි ගැන. පීතියයි සුඛයයි ගැන. පළවෙනි දෙවෙනි ධානී මට්ටමින් ලබාගත්ත පීතියයි සුඛයයි ගැන තමයි සතෝ සම්පජානෝ සිහිනුවන ඇතුව ඉන්නේ. සිහිනුවන ඇතුව උපේක්ඛකෝ විහෙරති ගැන උපේක්ෂාවෙන් ඉන්නේ. ඕකයි කියන්නේ උපේක්ෂාවෙන් ඉන්න කෙනාට ප්‍රශ්නයක් නෑ. ඕක තිබ්බයි නැතයි කියලා. දැන් තියෙන්නම ඕනේ කියලා හිතනවා නම් එතන උපේක්ෂාවක් නෑ. යමක් තියෙන්නම ඕන. නැත්නම් ඒක නැති වෙන්නම ඕන කියලා හිතනකොටම එතන උපේක්ෂාවක් නෑ. හේතු ඇති විට ඇත හේතු නැති විට නැත. එතකොට ඔය දෙකම මම පිළිගනිමි. බාහිර ගනිමි. දෙකම සමග මම ජීවත් වෙමි. අන්න උපේක්ෂා. මොකක් හරි එකක් ඔය පීතිය හෝ සුඛය තිබිය යුතුයි. වෙනස් නොවිය යුතුයි කියලා හිතනවා නම් ඒක ලොකු මුලාවක්. ඒක එතකොට ආපහු පහළට ගිහිල්ලා තියෙනවා. එක්තරා තැනකට ඇවිල්ලා ආයි පහළට වැටිලා තියෙනවා. නෑ. ඒක අපි උපයලා තියෙනවා. ඒක ගැන අපේ නිත්‍ය සංඥාවක් නෑ. ඇලීමක් නෑ. ගැටීමකුත් නෑ. ගැටීමක් කොහොමදත් නෑ පීතිය සුඛය ගැන. වෙනවනම් වෙන්න පුළුවන්. ඇලීම තමයි. ඒක මෙතන විරාගා කියන වචනේ යොදලා තියෙන්නේ. වීත රාග කියන වචනේ යොදලා තියෙන්නේ. නැත්නම් වීත දෝෂ කියන වචනේත් යොදන්න තිබුණානේ. ඒක යෙදෙන්නේ නෑ. මේක සුවදායි එක්තරා සහනශීලී තත්වයක් නිසා ඒකට ඇලෙන්න පුළුවන්. අපේ ජීවිතේ ඔය උතෙන්ට වැටෙන්න පුළුවන්. පීති සුඛ දෙකට රාග වෙන්න ඉඩ තියෙනවා. අනික මේක අපි හරි මහන්සියෙන් උපයගත් එකක් නේ. එතකොට ඉතින් ඒ පිළිබඳව එක්තරා තරකයකුත් එන්න පුළුවන්. මම කොච්චර මහන්සි වෙලාද මේ විවේකී ජීවිතය ගොඩනගා ගත්තේ. මේ දුක් දෝමනස් වලින් මිදුනේ. ඒක නිසා මට කරදරයක් නැතුව ප්‍රශ්නයක් නැතුව ඉන්න ඕන. ඔය වගේ අදහස් එනවා ඉතින්. බැලුමට ඒව හරි සාධාරණයි කියලා හිතෙනවා. සාධාරණයි කියලා හිතෙනවා. එතකොට ඒ කියන්නේ උපේක්ෂාවට ආවේ නැහැ. ඉතින් මම මේ ගොඩනගාගත්ත පීති සුඛ. ඉතින් ඕක හේතුඵල ධර්මානුකූලව තියෙයි ඉතින්. නැත්තම් නැති වෙයි. ඉතින් අපි උපේක්ෂාවට ගියාම ඒක ප්‍රශ්නයක් නෑ. අරක ඇතත් නැතත් ප්‍රශ්නයක් නෑ. ඒක අර ගොඩනගාගත්ත දේත් අතහරිනවා කියන්නේ ඕකයි. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ ඒක නැහැ කියන එක නෙමෙයි. පීතියයි සුඛයයි දෙක නැහැ කියන එක නෙමෙයි. තියෙන එක ගැන උපේක්ෂාව වෙන. දෙය තියෙනවා කියන ස්ථිර අදහසකුත් නෑ. ඒක නැති වෙන්නත් පුළුවන් යම් වෙලාවක. ඔය කායික සුවය නැති වෙලා යන්න පුළුවන්. වෙහෙස වෙන්න, වැඩ කරන්න. ඔය එක දේවල් කරන්න වෙන්න පුළුවන්. අපිට එහෙම සිද්ධ වෙනවා සමහර වෙලාවට. සමහර කාලවල අපි කියන්නේ හරියට මේ දවස්වල වැඩ ගියේ. ඉතින් ඒක කරන්න සමහරට වැඩ යෙදෙනවා. මනසෙත් අර තිබුණු පීති කියන ස්වභාවය ටික වෙලාවකට ඉතින් පහ වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. නමුත් අපි සතෝ සම්පජානෝනේ. සතෝ සම්පජානෝ උපේක්ඛකෝ විහෙරති. දැන් මේකෙන් පේනවා මේ සතිපට්ඨාන ක්‍රමයේ කොච්චර ඈතට යනවද කියලා. සීනවන වීර්ය තුන පටන් ගත්තේ හුස්ම නේ ආනාපානෙන්නේ.
ඉරියාපතේ ඉන්නේ සම්පජඤ්ඤ සතියේ පටන් ගත්තා. ඒක දැන් කොච්චර ඈතට මේක ගෙනියනවද? කොච්චර ඈතට ගෙනියනවද? ඉතින් මොන විදියට මේ අපි විශ්ින් වඩා ගන්නා වූ මේ නිදහස් සැහැල්ලු විරාගී මනස ඒක ඊළඟට වැඩ අඩු විවේකී කය ඔය දෙක පීති සුඛ ඔය දෙක. ඉතින් ඔය පිළිබඳව සතෝ සම්පජානෝ සිහිය ඇත්තේ ඒ පිළිබඳ අවබෝධයේ තියෙන කෙනෙක් මේ දෙකම පිළිබඳව පීති සුඛ ගැන උපේක්ඛකෝ විහෙරති. උපේක්ෂාවෙන් ජීවත් වෙන ඕක තමයි තුන්වෙනි මට්ටම. ඒක නිකන් උද්ෘතයක් වගේ ඉදිරිපත් කරලා තියෙනවා. යං තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරි ඉති. දැන් ආර්ය සමාජයේ මේක හඳුන්වනු ලබනවා. ආචික්ඛන්ති පෙන්වා දෙනු ලබනවා සුඛ විහාරී. උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී. සිහිනුවන වීර්යය ඇතුව උපේක්ෂාවෙන් වාසය කිරීම. සිහිනුවන වීර්යය ඇතුව උපේක්ෂාවෙන් වාසය කිරීම. සතිමා උපේක්ඛකෝ සුඛ විහාරී. එතකොට ඒ කායේනච එතන තවදුරටත් කියන කායේනච කායේන සුඛංච සුඛංච කායේන පටිසංවේදී. තෝ සම්පජානෝ. එතකොට මේ අර කයින් විඳින දේත් විඳිනවා. මනසින් විඳින දේත් විඳින හැබැයි ඒක නිත්‍ය නෑ. ඔය නැති වෙන්නත් පුළුවන් තියෙනවා. ඒක නිසා මෙතෙන්දී ප්‍රමුඛ කුසලයේ වෙන්නේ තුන්වෙනි ධානයේදී උපේක්ඛා කියන මට්ටම. උපේක්ෂාවේ ස්වභාවය ඔය ඇති නැති බව ඉක්මවලා ඉන්නේ. ඇති නැති බව ඉක්මවලා කිව්වම මේ ඇති බව පිළිගන්න, බාර ගන්නවා. ඒකත් එක්ක ඉන්නවා. ඇත්නම් තියෙනවා නම් ඒ තියෙන ස්වභාවයත් එක්ක ඉන්න. නැත්තම් නැති බවත් පිළිගන්න. නැති බවත් එක්ක කටයුතු කර. දැන් ඔතෙන් දෙන්න බෑනේ හුඟක් අයට. ඇති බව නැති වෙන්න බෑ. නැති බව ඇති වෙන්න බෑ. ඔයගේ හරි පටලැවිලි තියමක් ඇති වෙලා නැති වෙන්න යනකොට ඔන්න ඉතින් නැති වෙන්න යනකොටම දඟලන්න පටන් ගන්නවා. කම්පා වෙන්න පටන් ගන්නවා, හැපෙන්න පටන් ගන්නවා, රණ්ඩු කරන්න ගන්නවා. නැති වුණාමත් ඉතින් එතන ඉඳලා ආයෙ ඇති කරගන්න පුදුම දැඟලිල්ලක් දඟලනවා. ඉතින් එතන ඉඳලා ඉතින් උපේක්ඛා කියන්නේ ඇති බව නැති වෙන්න යද්දි කලබලයක් නැහැ. ඉතින් දන්නව නැති වෙනවා කියලා තව ටික. නැති වුණු දේ නැති වෙන දැන් සමුදය වය ධර්මයේ දැන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඉතින් මහා සතිපට්ඨාන දේශනා හැම කමඨහනකම සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති කායස්මින් වේදනාසු චිත්තස්මින් ධම්මේසුනේ. ඔය ඕනම දයෝත ඔය හතරට ඉතින් ඔක්කොම ඇතුළත්. ධම්මේසු කිව්වම ඉතින් ඔක්කොම ඇතුළත්. ඔක්කොම ඇතුළත් ආයි. නාම ධර්ම රූප ධර්මනේ ධම්ම කිව්වෙත. ඉතින් ඔය වඩාගත්තු කුසල ධර්මත් ඔක්කොම අයිති. දැන් මේ කතා කරන කුසල ධර්ම ගැන නේද? ඉතින් ඇති විට ඇති බව පිළිගෙන ඇති බව සමග පවතින. නැති විට නැති බව පිළිගෙන නැති බව සමග පවතින. ඒකයි. දැන් ඕක අපි පුහුණු කරගන්න එකයි මේ දැන් අපි මේ කතා කරන්නේ මේ කමඨහන භාවනාව මේ කතා කරන්නේ. දැන් ඇති විට ඇති බව පිළිගෙන සමහරව ඇති විට ඇති බව පිළිගන්නේ නැහැ. යමක් තියෙනකොට නෑ ඕව මේ බොරු හිතින්ම වාගත්ත ඒවා. ඒ තව විකාරයකට යනවා. ඇති බව නෑ. ඇති බව යමක් තියෙනවා නම් ඒක තියෙනවා. නාම ධර්මයක් දැන් අපි ගනිමු මේ මුලට යමු සතිපට්ඨාන දේශනාවේ. කායानुපස්සනනේ මුල. ඉතින් දැන් ශරීරයක් නැද්ද? ශරීරය තියෙනවා. මේ ශරීරය කියන හිතින්ම වාගත්ත ඒවා නේ. මනෝ විකාර නෙවෙයි ශරීරය කියන්නේ. ශරීරය කියන්නේ අපි කාටත් තියෙන හතර මහා භූත වලින් සකස් වෙලා තියෙන. එතකොට ඒ අපි එක එක්කෙනාට එක එක විදිහේ ශරීර තියෙනවානේ.
සම්මත හැටියට ස්ත්‍රී පුරුෂ කියයි. ඉතින් තරුණ කියයි, මාළු කියයි, බාල කියයි, වයස කියයි. එක එක විදිහේ කියයි. උස කියයි, මහත ශරීර කියයි, කිට්ටු තරබාරු කියයි. නිරෝගී රෝගී කියයි. එක එක විදිහේ කියයි. ඉතින් ඔය තියෙන එක. නමුත් අපිට කොහොම හරි ශරීරයක් ඇත. දැන් මේ තියෙන එකනේ. ඔය තියෙන එක පිළිගන්නවා. ඕකත් එක්ක ඕක තමයි උපේක්ෂාව කියන්නේ. එහෙම නැතුව උතන නැති එකක් ප්‍රාර්ථනා කර මගේ මේ දැන් තියෙන්නේ මේක මට ලැබෙන්න ඕන අරක. ඒ වගේ. එහෙම නැත්තම් මොකක් හරි තිබිලා නැති වුණා. දැන් ශාරීරික තත්ත්වයක් අපි හිතමු තිබිලා නැති වුණා. කිට්ටු බව තිබිලා ස්ථූල වුණා කියලා හිතන්න. තරබාරු වුණා. දැන් ඉතින් යමක් නැති වෙලා. කිට්ටු බව නැති වෙලා තරබාරු බව දැන් තියෙනවා. දැන් ඉතින් නැහැ ඒක දැන්. ඒක නැහැ දැන්. ඉතින් නැති බව පිළිගන්න. දැන් මම කිට්ටු නැහැ මහතයි. දැන් ඒක පිළි අරන් ඒකත් එක්ක ජීවත් වෙනවා ඉතින්. දැන් ඕනම දෙයක් නැති වුණාම පස්සේ තව දෙයක් ඇති වෙනෝනේ. කිට්ටු බව නැති වුණාම මහත බව ඇති. මහත් බව නැති වුණාම කිට්ටු බව ඇති. නිරෝගී බව නැති වුණාම තියෙන රෝගී බව. රෝගී බව නැති වුණාම තියෙන නිරෝගී බව. තරුණ බව නැති වුණාම තියෙන මහලු බව. මහලු බවට ආවේ නැති විට තියෙන තරුණ බව. අපි මේ කාය අනුපස්සනා පැත්තෙන් කතා කරා. රූප ධර්ම පැත්ත. ඉතින් දැන් ඇති බව ඇති විට එය පිළිගෙන ඒහා සමග ඇලෙන්නේ හෝ ඒ ඇති බවට ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ ඒන් මුලාවන්නේ නැතුව කටයුතු කිරීම උපේක්ඛා. ඊළඟට නැති විට ඒ නැති බව සමග ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ නැති බව සමග කටයුතු කිරීම උපේක්ඛා. ඒකයි උපේක්ෂාව වෙනකොට ඔය ඇති නැති බව ඉක්මවලා කියලා කියන්නේ. ඉක්මවලා කියන්නේ. ඉතින් දැන් ඔය තුන්වෙනි ධානී මට්ටමේදී තියෙන ගුණාංගය අපි වඩා ගන්න ගුණාංගය වෙන්නේ මෙන්න මේ උපේක්ඛා. උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී යන්තං අරියාචික්කන්ති. ආර්යෝ කියන්නේ මෙන්න මේ කාරණේ. ආර්ය භාවය ඇතුලේ කියවෙන්නේ මේ කාරණේ. නෝක. ඒකත් අපිට තියෙන්නේ ඇත්තටම ඔක වඩා ගන්න. මේ උපේක්ෂාව දියුණු කරගන්න. දැන් අපි අපේ ජීවිතයේ තුලට යම් කාය ගැන මම ඔය කතා කරා. ඉතින් සතිපට්ඨාන ඔස්සේම යමු වේදනා. වේදනා කියන්නේ විඳීමනේ. ඒ විඳින අපි ඔය තුනම විඳිනවා. මොන තුනද? සුඛා, දුක්ඛා, අදුක්ඛම සුඛා. සාමිචව, නිරාමිචව ඉතින් විඳිනවා. ඉතින් ඔය එකක් විතරක් ප්‍රාර්ථනා කරගෙන එකක් ඔස්සේ පන්නගෙන එලවගෙන හඹා යමින් මේකක් නෑ. දැන් සුඛා වේදනා නම් ඒක සැප විඳිනකොට ඒක ගැන උපේක්ෂයි. ඔය සැපයක් මම මේ වෙලාවේ විඳිනවා. ඉතින් සමහරව දැන් සැප විඳින එක ඔන්නේ සැපයක් විඳිනකොට ඒකට හරස් වෙනවා. ඒක වැරදි හරි ඒක නැත්තම් මේ සීලය කඩාගත්තා කියලා හරි මොකක් හරි 아무තු ඒව තියෙනවා මේ බෞද්ධ සමාජයේ අපි දැකලා තියෙනවා නෑ ඒකට උපේක්ෂා වෙන්න සැපයක් විඳිනකොට තමන් විඳිනකොට දැන් තමන්ට සැපයක් ලැබිලා ඒක ඉතින් විඳිනවා සතෝ සම්පජානෝ උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජාන සිහිනුවනේ තියෙන්නේ මෙතන සිහිනුවන තියෙන්නේ ඒක විඳින එච්චරයි හැබැයි ඕක ඉතින් නැති වෙනවා නැති වෙලා දුක් එනවා දුක වේදනාව නැති වුණාම එක්කෝ අදුක්කම සුඛාවට එයි නැත්නම් දුක්ඛාවට යයි. ඔය දෙකෙන් එකට මේ වැටේ. ඉතින් ඕකට නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. උපේක්ඛකෝ විහෙරති. තේසව දැන් ඉතින් ඉන්නේ මේ දුක්ඛාවේ. දුෂ්කරතාවයක ඉන්නේ. කලින් සුඛරතාවයක පහසුවක මං හිටියා. කායික වශයෙන්, මානසික වශයෙන්, පාරිසරික වශයෙන්, පුද්ගල සම්බන්ධතාව වශයෙන් ඕවනේ ඉතින් වෙන දෙයක් නෙමෙයි. නිවන කතා කරන්නේ ඕවයින් පිටස්තරව නෙමෙයි. කය මනසෙන් පිටස්තරව නිවනක් ගැන කතා කරන්නේ නැහැ. පුද්ගල සම්බන්ධතාව වලින් පිටස්තරව නිවනක් කතා කරන්නේ. අපි හිතන්නේ ඕවයින් පිට තමයි නිවන කතා කරන්නේ කියලා. නෑ ඕවය තුලේ මේ ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික, කායික, මානසික ඕවය තුලේ තමයි මේ தત્ත්වය සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා යන්නේ. ඕවත් එක්ක යන්නේ.
ඉතින් ඕක මාරු වෙනවා දෙපැත්ත. අපි උපේක්ඛකෝ ඇති විට ඇති බව පිළිගෙන සුඛ දුක්ඛ දුක්ඛම සුඛ ඔයක වේවා. ඒකත් එක්ක ඉන්නවා. ඒක විඳිනවා. විඳින්න වෙනවා ඉතින්. බෑයි කියලා බෑයි. නැති විට සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කොයික හරි වේවා නැති විට නැති බව පිළිගෙන නැති බවත් සමග පවතේ. උපේක්ඛකෝ විහෙරති. සතෝ සම්පජාන. ඉතින් ඔක භාවයේ තබ්බ ධම්මයක්. පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන. සැපය සුඛ වේදනාව ඇති විට ඇති බව ඒවත් එක්ක ජීවත් වෙන එකයි. තවත් ඉස්සරහට අපි ගියොත් චිත්තානුපස්සනාවට යමු. සරාගං චිත්තං විතරාගං චිත්තං සදෝසං චිත්තං විතදෝසං චිත්තං සමෝහං චිත්තං විතමෝහං චිත්තං සංකිට්ඨං චිත්තං විකිට්ඨං චිත්තං මහග්ගතං චිත්තං මහග්ගතං චිත්තං සෞත්තරං චිත්තං අනුත්තරං චිත්තං සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං විමුක්තං චිත්තං අවිමුක්තං චිත්තං ඔය තියෙන චිත්ත ස්වභාවය දැන් මොකද කරන්නේ? ඔය එන ඕනම කෙනෙක් එක්ක ඔට්ටුයි. ඕන කෙනෙක් පිළිගන්න ඕන කෙනෙක් එක්ක ඉන්න. සරාගං චිත්තං තිපජානාති රාග හිතක් ආවද රාග හිතත් එක්ක ඉන්න. සතෝ සම්පජාන උපේක්ඛකෝ නේ. හිඟන්නේ එක්ක ජීවත් වෙනවා වගේ. මොකද කරන්නේ ඉතින්? ජීවත් වෙන්න වෙලා තියෙනවා. විතරාගං වාචිත්තං විතර රජෙක් එක්ක ජීවත් වෙනවා වගේ. අපි නිකන් නිදර්ශන කියන්නේ. මොනවා කරන්නේ? ඉතින් ටික වෙලාවක් හිඟන්නේ එක්ක ජීවත් වෙනවා. කරදරකාරයෙක් වදකාරයෙක් එක්ක ඉන්න වෙලා තියෙනවා වගේ නේ. සරාගං චිත්තං සදෝසං චිත්තං සමෝහං චිත්තං. හැබැයි ඉතින් සතෝ සම්පජානෝ උපේක්ඛකෝ ඒක නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒකට යට වෙලා අපි හිඟන්නේක් වෙන්නේ නැහැ. ඒකයි වෙනස. හිඟන්නේක් එක්ක කරදරකාරයෙක් වදකාරයෙක් එක්ක කාලගන්නියෙක් එක්ක හිටියා කියලා සතෝ සම්පජානෝ තියෙනවනම් එන්නේ නමුත් ඉතින් ජීවත් වෙන්නේ මේ ජීවිතේ බලන්න එහෙම වෙන්නේ නැද්ද කියලා. හැබැයි මම කිව්වේ ඒක උපමාවක්. මේ කියන්නේ අභ්‍යන්තර කාරණයක්. රාග හිතත් එක්ක සරාගං චිත්තං රාග හිතත් එක්ක ඇති වෙනවා. විතරාගං චිත්තං අපේ. අජෙක් එක්ක ජීවත් වෙනවා වගේ සියලු පහසුකම් සහිතව ඉන්නවා ඇති. සුවයක් සනීපයක්. විතරාගං වාචිත්තං විත දෝසං චිත්තං විත මොහං චිත්තං අනුත්තරං මහග්ගතං සමාහිතං විමුක්තං කොච්චර සුවද සනීපද. ඒ සිත පහළ වුණාම ඒ සිතත් එක්ක ඉන්නේ. ඉතින් ඒකෙත් ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ උපේක්ඛකෝ විහරා. සතෝ සම්පජාන. දැන් පේනවනේ. ඔය දෙකේම ඉන්නවා. දෙකම පිළිගන්න, දෙකම බාර ගන්න. හැබැයි එකකටවත් යට වෙන්නේ නැහැ, ගැති වෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. බැල වෙන්නේ මේක හුඟක් අයට තේරුම් ගන්න අමාරුයි. ඒකට යට වෙන්නේ නැතුව, ගැති වෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව, බැල වෙන්නේ නැතුව ඒකත් එක්ක ඉන්නවා කියන්නේ. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී. සමුදය වුණා වගේම වය වෙලා යයි. ඇයි හේතුව? අපි අනුග්‍රහයක් නැහැනේ. අපි අයෝනිසෝ මනසිකාර කරන්නේ නැහැනේ මේක. ඉතින් අපේ පැත්තෙන් කිසි සපෝට් එකක් නැහැ. සරාග චිත්තේට විතරාග චිත්තේට දෙකටම නැහැ. ඒ ඔය දෙකම ආවිදියට යයි. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජාන. සිහිනුව නැතුව උපේක්ෂාවෙන් වාසය. චිත්තානුපස්සනාව හැද පුහුණු කරගත්තේ චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවට ආපුවා. ධර්මතා හරි සංකීර්ණ. ඔටිය සරල කරලා කතා කරගමු. අපි නිකන් හිතමු මේ ශරීරයේ පැත්තෙන්, මනස පැත්තෙන් රූප සහ නාම. දැන් මේ සතර මහා භූතනේ ශරීරයේ තියෙන රූප ධර්මනේ. රූප ධර්ම. ඉතින් ඔය බලන්නකො හැටි. ඔය සතර මහා භූත. ඔය තියෙන විදිහ, ගොනු වෙලා තියෙන විදිහ, ඒවයින් ඇති කරන යම් ස්වභාවයයි. අපි කායික තත්ත්වේ නිකන් බලන්න. මේ දෙයක් නැහැ ඉතින්. දෙයක් නැහැ. ඔය ඊ ධර්මතාවත් එක්ක උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් ඉතින්. සමහර වෙලාවට ඉතින් ඔය රූප ධර්ම වල යම් වෙනස්කම් වෙනවා ඉතින්. සතර මහා භූතනේ හිටි ගමන් වෙනස් වීමුත් වෙනවා. ඉතින් ක්‍රමයෙන් වෙනස් වීගෙන යනවා. දැන් හිටි ගමන් ওই සතර මහා භූත වල මොකක් හරි වෙනසක් වෙන්න පුළුවන්.
හිටි ගමන් අපි ලෙඩ වෙයි නේ. හිටි ගමන් අතපය පන නැති වෙයි. වේවුලන් ගැස්සෙන් පැද්දෙන් දඟලන් සීතල වෙන්නේ රස්නේ ඔය මොනවාද? භූතනේ. භෞතික වෙනස්කම්. භෞතික වෙනස්කම් අපි ඔයාලට සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ භූත දෝෂ කියලා. හතර මහා භූතයන්ගේ විපර්යාසය. ඉතින් ඕවා මේක වඩාගත්ත තේරුම් ගත්ත ඇත්තන්ට ඉතින් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි සමහර ඕවට මනෝ විකාර හදාගන්න. හිටි ගමන් මේ ඇඟ වෙවුලන්න ගත්තා. ඇඟ වෙවුලන්න ගත්තා. ඉතින් හිතන මේ මොකෙක් හරි එකෙක් ඇඟට රිංගගෙන. ඉතින් දැන් ඇඟ වෙවුලනවා. තොইল යන්නට නැවෙන්නේ. ඉතින් හතර මහා භූත භෞතිකයේ එහෙම තමයි. බස් එකකට නැගලා යනකොට බලන්නකො සමහර වෙලාවට බස් එක වයිබ්‍රේට් වෙනවා. ප්ලේන් එක යනකොට බලන්න. තමයි ඒක සීතල වයිබ්‍රේෂන් එක හඬ මොනවාද මේ සතර මහා භූත ඉතින් වැඩ කරන තැන්වල ඕම තමයි ශරීරයේත් ඕම තමයි. ඕක ඇතුළට වෙන කවුරු හරි රිංගගෙන නැහැ. ඉතින් උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. ඒකයි තියෙන්නේ. ඊට වහිර වුණාම ඉතින් කැක්කුම. ඔය අපේ ඇඟේ කැක්කුම්නේ බොහෝ වෙලාවට සතර මහා භූත හිර වෙනවා. මට මේ දවස් දෙකක් තිස්සේ තද දෙයිස කැක්කුමක් තියෙනවා. දැනුත් ඒක එහෙමම තියෙනවා. ඉතින් මම දන්න භූතයගේ හැටි. එක්කෝ වායෝ ධාතුව යම් කිසි දැනක හිර වෙලා තියෙන. ඉතින් ඒකට අපි උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. ඒකට අදාළ ඉතින් භෞතික ප්‍රතිකර්මයන් නිකරන්න තියෙන්නේ. ඒ භූත සතර මහා භූත නෙමෙයි හිර වෙන්නේ. ඇයි මේව අනාත්මයි? සතර මහා භූත මං කැමති විදියට මට ඕන විදියට පවත්ත ගන්න බෑ. අපි වෛද්‍ය විද්‍යාවෙන් දඟලන දැඟලිල්ල මේ සතර මහා භූත මං කැමති විදියට මට ඕන විදියට මං කැමති තාක් කාලයක් පවත්ත ගන්න නේ මේ දඟලන්නේ වෛද්‍ය විද්‍යාව. ස්පිරිතාල හදාගෙන බෙහෙත් හදාගෙන දොස්තරලාට උගන්වගෙන හෙදියෝ තියාගෙන උපස්ථායකයෝ තියාගෙන ඔපරේෂන් කරගෙන කෑලි අමුණ ශරීරේ අතනින් කෑල්ල මෙතෙන්ට අමුණන මෙතනින් කෑල්ල අතෙන්ට අමුණන මේ මොකද්ද කරන්නේ? මේ සතර මහා භූත මං කැමති විදියට මට ඕන විදියට මං කැමති තාක් කාලයක් පවත්ත ගන්න. පවතිනවද? පවතින්නේ. අන්න අපි උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. ඒ සතර මහා භූතත් එක්ක රූපද පවතිනවද නැහැ. ඉතින් මං කැමති මං කතා කර ඉන්නකොට කැස්සෙන්නේ නැත්තම් ඉතින් කහිනවා කියන්නේ මොකක්ද? භූත දෝෂයන්නේ. සතර මහා භූත මේ වායෝ ධාතුව කොහෙද හරි හිර වෙන්නේ. අපි වායෝ ධාතුව කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන මේ කතා කරන්නේ. ඉතින් කොහෙද හරි හිර වෙන්නේ. හිර වුණාම ඒ හිරවීම පුරුල් කිරීමක් නෙමෙයි කහිනවා කියලා කියන්නේ. ඉතින් මට ඕන හැටියට මං කැමති විදියට පවත්වන්න බෑ කියන දැන් ගැඹුරු අවබෝධය තියෙනවා. දැන් ওই තියෙන විදිහත් එක්ක යනවා. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජාන. රූප ධර්ම. ඊළඟට නාම ධර්මත් ඔහොම මොනවාද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. කොහොමද නාම ධර්ම? ඒ ටික ඊට ඔය ඉතින් ඇති විට ඇත. වේදනා ඇති විට ඇත. නේ? සංඥා ඇති විට සමහර සංඥා නැහැ දැන්. සමහර සංඥා නැහැ. සංඥා තියෙනවා සමහර වෙලාවට සංඥා නැහැ. ඒ සිහි නැති වෙලා නෙමෙයි. මතක සටහන්. සමහර ඒවා නැහැ ඉතින්. මතකද? මතක නැහැ. සමහර ඒවා මතකයි. ඒ කියන්නේ ඇත. ඉතින් තියෙනවා නම් තියෙන එකත් එක්ක යනවා. නැත්තම් මොකද කරන්නේ? නැත්තම් නැති එකත් එක්ක යනවා. දැන් නැහැ. මතකද නැහැ? මතක නැහැ. මේ සංඥාව නැහැ. ඉතින් උපේක්ඛකෝ විහෙරති හතෝ සම්පජාන. වේදනා සංඥා චේතනා. මේ අදහස තියනවාද? තියෙනවා නම් තියෙනවා. මේ අදහස නැද්ද? නැහැ. දෙන්නේ එච්චර. නැත්තම් නැති බව. පස්ස වෙන්නේ වෙනවද? මානසිකාර වෙනවද? වෙනවා නම් එහෙමයි නැත්තම් නැහැ. නාමයි රූපයි. ඒක ඕනේ ධම්මා ධර්මතා මූලික වශයෙන් ඕනේ. නැත්තම් නැත්තම් ඇති බව ඇති බවත් එක්ක නැති බව නැති බවත් එක්ක නැති බව නැති කරගන්නයි නැති බව ඇති කරගන්නේ. දැඟලිල්ල ඉවරයි.
ඇඟලිල්ල ඉවරයි. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ කියලා කියන්නේ ওই ස්වභාවය. ඉතින් ඔය කාය වේදනා චිත්ත ධම්ම එක අපේ සතිපට්ඨාන ක්‍රමයේ ඔස්සේ යනකොට අපි ඔහොමයි යන්නේ. සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යන්නේ අපි ඒ මාර්ගයේ ට්‍රැක් එකේ යන්නේ. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. සිහි නුවණ වීර්යයමයි යන්නේ. ඒකයි. ඔය තුන්වෙනි ධානයේ මට්ටම. ඉතින් ලොකු මානසික තත්වයක්. ඉතින් ඊටාම ඉහළ මානසික තත්වයක්. අරියා ආචික්කන්ති මේ ආර්ය සමාජය තුල හැඳින්වෙනවා. උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී. ඒකයි. මොනෝයි ස්වභාවය. හුඟක් ඉහළ මට්ටමක්. සමාධි මේ කතා කරන්නේ. විපස්සනා සමාධිය දැන් බලන්න ඔය තෙන්ට එනකොට මේ සමතයෙන් එන තත්ත්වයක් නෙවෙයි. ගැඹුරු අවබෝධය හරහා මේ කාය වේදනා චිත්ත ධම්ම නාම රූප ධර්ම පිළිබඳ ඒවයි ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කෙනෙකුට විතරයි ඔය කියන උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී තත්වයට එන්න පුළුවන් වෙන්නේ මේ ගැඹුරු අවබෝධයේ තියෙන කෙනෙකුට විතරයි. ඒ නිසා උතෙන්ට අපිට ප්‍රඥාවේ සහයෝගය විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. මොකද ඔය ඇති බව නැති බව කියන එක ඇතුලේ අපි හරියට දෝලණය වෙනවා. දැන් අසුතවා පුතුජන මට්ටමේදී ඔය කාමයට එක්ක තමයි ඔකේ දෝලණය වුනේ. කාමයේ ඇති තැන ඒක නැති වුණාම නැති කාමයේ ඇති කරගන්න පුදුම තැඟලිල්ල. ඊට පස්සේ අපි නයිස් කම්මේ දෙනවා. කාමයේ ටිකක් බැහැර කරලා නෙක්ඛම්මයට ඇවිල්ලා අපි වඩා ගන්න ඔය පීති සුඛ ඒකත් විඳින කෙනෙක් බවට පත් වෙනවා. මානසින් පීතිය කායේනච සුඛං පටිසංවේදේති කියලා ඔය සඳහන් කළාම තියෙන්නේ. සුඛංච කායේන පටිසංවේදේති කියලා. ඒක විඳින ශරීරේ. ඉතින් කායින් මානසින් ඕක විඳින්නේ බවට පත් වෙනවා. ඉතින් ඕකෙත් ඇති නැති බව ඇතුලේ ඔන්න අර විදිහට අර කාම ඇති නැති බව ඇතුලේ ගියා වගේ නෙමෙයි මේකේ ඊට වැඩිය ගැඹුරු අවබෝධයකින් ඒකෙත් අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන වාසය කරනවා. එතෙන්ට ප්‍රඥාවේ සහයෝගය විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. ඒකයි මේක පඤ්ඤා භාවනා නැත්තම් විපස්සනා සමාධි කියලා හඳුන්වන්නේ. මේක ගැඹුරින් අවබෝධ කරගත්තම ඇති වෙන තත්ත්වයක්. ඇති බව හේතුඵල ධර්මානුකූලව ඇත කියන එක ගැඹුරින් අවබෝධ කරන් තියෙන්නේ. ඔය සුඛ සෝමනස්ස නැත්නම් පීති සුඛ ඕනම දෙයක්. අපි දැන් ධම්මා කියලා ගමු ඒව. ධර්මතාව ඕනම ධර්මතාවක් ඇති බව හේතුඵල ධර්මානුකූලව ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ඊ ඇති බවත් එක්ක පවතිනවා. ඒකට යට වෙනවා, ගැති වෙනවා, බැල වෙනවා, දාස වෙනවා නෙමෙයි. ඒක නෙමෙයි ඇති බවත් එක්ක පවතිනවා කියලා කියන්නේ. ඊළඟට නැති බව. නැති බවට ඒ ගැන වැළපෙනවා, දුක් වෙනවා, කනගාටු වෙනවා, නැත්තම් ඒකට යට වෙනවා, ගැත වෙනවා, ගැති වෙනවා, බැල වෙනවා, දාස වෙනවා නෙවෙයි. ඒකත් එක්ක පවතින. ඒකයි උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. පුහුණු වෙනවා අපි ටිකක්. භාවයේ තබ්බ ධම්මනේ. කමටහන්නේ. පුහුණු සාමාන්‍ය ජීවිතය තුළ මේවා ඉතින් ආයමුතුෙන් මේ මහාන වෙන්න, මහාන වෙලා කැලියට යන්න, වනගත වෙන්න. මේ හිතන්න ඕනේ නැහැ. දැන් මේක තේරෙනවා. ඔය ඉන්න තැන ඉඳන්, ඉන්න ජීවිතේ ඉඳන් ඔය ලැබෙන දේ තුළ මේ කුසලය උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේ. ඔය ලැබෙන ඕන දෙයක් භුක්ති විඳින්න. සුඛ වේවා, දුක්ඛ වේවා, දුක්ඛම සුඛ වේවා. ඒකට නිකන් දාස වෙන්න, බැල වෙන්න, ගැති වෙන්න, මෝඩ වෙන්න, මුලා වෙන්න ඕනේ. ඒක ධර්මතාවයක්, පටිච්ච සමුප්පන්නයක් විදිහට තේරුම් ගන්න. එච්චරයි. ඔතන තමයි උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. හොඳයි. අපි ඔතකින් අදට ඔය කමඨාන පැහැදිලි කිරීම නතර කරලා ඉතින් වෙනදා වගේ අපි මේ බණ භාවනා කරන කල්යාණ මිත්‍රයන්ට අපි ඉඩ අවකාශයක් තියමු. මොන හරි මේ පිළිබඳව කතා බහක යෙදෙන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව කරගන්න.
මේ කමඨහන් වැඩිම පිළිබඳ මොනවා හරි අපිට කතා බහ කරන්න තියෙනවා නම් එහෙම ප්‍රශ්න ගැටළු වගේ දේවල් තියෙනවා නම් එහෙම කතා කරමු. අත්දැකීම් උනත් දැන් බණ භාවනා කරන්න ඇත්තු නිසා ඒ අත්දැකීම් උනත් අපි කැමතියි ඒවා බෙදා හදා ගන්න. සිද්ධි තුලින් ජීවිත අත්දැකීම් තුලින් ඒවාට අපි මුහුණ දීලා කටයුතු කරන ආකාරය දැනට බෙදා හදා ගැනීම උනත් ඒවා වැදගත් වෙනවා. ඒ වගේ සාකච්ඡා කාලය මෙතෙන් සිට ස්වාමීන් වහන්සේ මේක සමහර විට මගේ අනුවර්ණ ක්‍රමයෙන් දහන ප්‍රශ්නයක් දන්නේ නැහැ. ඔබ වහන්සේ කිව්වනේ දැන් උපේක්ෂා සාගත වෙන්න කියලා. දැන් අපේ මේ මහා භූතවල මොකක් හරි ප්‍රශ්නයක් උඩ දැන් යම් කිසි අපි කිව්ව රෝගයක් එතකොට දැන් මම මේ වෙලාවේදී කියන්නේ දැන් හાર્ඩ් බ්ලොක් එකක් වගේ වෙලා අර එතකොට කරන්නේ පේස් මේකර් එකක් දානවා. දාලා ඒ රෝගියා අවුරුදු ගාණක් ජීවත් වෙනවා ඒකේ. එතකොට අපි අර වගේ අවස්ථාවකදී මේක මහ භූතයන්ගේ මේ එකක් නේ කියලා උපේක්ෂා වෙනවා වෙන්න වෙලා හරියන්නේ නැහැ නේද? ඒක කරන්න ඕනේ නේද? ඔබතුමී මේ ප්‍රතිකාරත් එක්ක පටලවාගෙන උපේක්ෂාව මේ සතර මහා භූත වලට ප්‍රශ්නේ හොඳයි වැදගත්. ඊටාම වැදගත් ප්‍රශ්නේ. මේ සිද්ධිය මේ බ්ලොක් වුණා කියන එක ආර්ට් එක බ්ලොක් වුණා. ඉතින් ඔය වගේ සිද්ධි ටිකක් නෙමෙයි වෙන්නේ. බඩගිනි වෙනවනේ දවසේ 3-4 සැරයක්. ඉතින් බඩගිනි වෙන්නේ සතර මහා භූත ප්‍රශ්නයක් නේ. අපි බඩගිනි වුණාම මොකද කරන්නේ? බඩගින්න ගැන අපි උපේක්ෂයි. ඒක ධර්මතාවයක්. ඒක සතර මහා භූතවල යම්කිසි ගෙවි යාමක් මොකක් හරි. ඊට පස්සේ අපිට ඉස කැක්කුමක් හැදෙනවා. සතර මහා භූතවල මොකක් හරි හිරවීමක්. දතේ කැක්කුමක් හැදෙනවා. එහෙම නැත්නම් අපේ ඇඟ රැලි වැටෙනවා. දතක් ගැලවෙනවා. නේ? මොකක් හරි හිම්බිරිසාවක් හැදෙනවා. ලෙඩ රෝගයක් හැදෙනවා. ඒ ඔක්කොම මේ සතර මහා භූතවල එක්තරා ආකාරයකට වෙනස් වීම, නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම, ඒව ගැන අපි උපේක්ෂයි. හැබැයි අපි ඒවට ප්‍රතිකර්ම කියලා වර්ගයකුත් අපි දැන් සූදානම් කරගෙන තියෙනවා. දැන් ඒවා මේකත් එක්ක අපි පටලවා ගන්න. ඒවා ඉතින් තම තමන් කැමති විදිහට ඒවා කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ ප්‍රතිකාර නොකර ඉඳීම උපේක්ෂාව නෙමෙයි. එහෙමනම් නොගා ඉන්නත් ඕන නේද? අතර මහා භූතවල ප්‍රශ්නයන්නේ බඩගින්න කියන්නේ. නේ? පිපාසය කියන්නේ. ඒත් සතර මහා භූතවල කාරණයක් තමයි. heart attack එක විතරක් නෙවෙයි. heart attack එකත් සතර මහා භූත ප්‍රශ්නයක්. බඩගින්නත් සතර මහා භූත ප්‍රශ්න. ඉතින් අපි මේ දෙකටම ඒකත් එක්ක ඉන්නවා කියන්නේ. දැන් අපි කියවනේ මේ උපේක්ෂා වෙලා ඒකත් එක්ක ඉන්නවා කියලා. මොකද ඒකත් එක්ක ඉන්නවා කියන්නේ දැන් බඩගින්නට අපි උපේක්ෂා වෙනවා. අපි ඒක කලබල වෙන්නෙත් නෑ. නොවිය යුතු දෙයක් කියලා හිතන්නෙත් නෑ. නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නෑනේ. දැන් බඩගින්න නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවද කවුරුවක්? බඩගිනි නොවිය යුතුයි කියලා කියනවද? නෑ, එහෙම එකක් නෑ. අපි දන්නවා මේක මේ හේතුඵල ධර්මාව සතර මහා භූත ප්‍රශ්නයක්. ඉතින් අපි ඒකත් එක්ක ඉන්නවා කියන්නේ මොකද්ද? අපිට තියෙනවා නම් ඒකට ගැළපෙන ආහාර පානයක් ගන්න. ඉතින් heart attack එකත් කවුරුවත් නොවේවා කිව්වට නොවියන්නේ නැහැ. ඒකට අදාළද ඒක වෙනවා. ඒ වුණාම අපිට තවදුරටත් chance එක තියෙනවා නම් අපි කරන්නේ ඒකත් එක්ක ඉන්නවා. ඒකත් එක්ක ඉන්නවා කියලා කියන්නේ දැන් ඒකට අදාළ වහාම ශනික ප්‍රතිකාරය කරන. ඊට පස්සේ ඉතින් හෘද රෝගියෙක් හැටියට ඉන්නවා දිගටම. මම දැන් heart attack තියෙන කෙනෙක්. හෘද රෝගියෙක්. ඉතින් හෘද රෝගියෙක් නිසා මම දැන් ඉතින් මෙහෙමයි ඉන්නේ. ඒක ගැන මේ හෘද රෝග උපේක්ෂාවෙන් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක ඉන්නවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ දුක් වීමක් හරි, මේ ලැජ්ජා වීමක් හරි, ඒක මේ නොවිය යුත්තක් හරි, අනිත් එක්ක නොවේවා කියන්නේ හරි මොකක් කරන්නේ. ඉතින් heart attack එකත් ඉතින් එහෙම තමයි. බඩගින්නයි heart attack එකයි දෙකේ අපි ගැඹුරින් බැලුවම වෙනසක් නැහැ. දෙකම හතර මහා භූත වලින් යන්නේ. හතර මහා භූත වල යම් කිසි වෙනස් වීමක්, වෙනස්කමක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒකත් එක්ක උපේක්ෂා වෙනවා කියලා කියන්නේ ඒකට ප්‍රතිකාරයක් නොකර ඉන්නවා කියන එක නෙවෙයි. ඊට අදාළ ප්‍රතිචාරය, ප්‍රතිකාරය
උපස්ථානේ ඒව ඉතින් කරන්න. දැන් බුදුහාමුදුරුත් කරේ. බුදුහාමුදුරු දවසකට සැරයක් පින්නපාත ගියේ මොකද? පාත්‍රය අරන්. ඒ මොකද ඒ බුදුහාමුදුරන්ගේ ශරීරයේ සතර මහා භූත ගෙවි ගියානේ. ඉතින් ඒකත් ඒ උන්වහන්සේ බඩගිනි වුණා කියලා ඉතින් ඒක න උපේක්ෂයි. නමුත් පින්නපාත ගිහලා ආහාර ටිකක් ගත්තා. පෑන් ටිකක් පානය කෙරුවා. ලෙඩක් ඇතුනම ජීවකට එන්න කියලා මෙන්න මේකට ජීවක උපාසක මාත්‍ය ප්‍රතිකාරයක් කියන්නේ ඕකේ. නමුත් මේ ලෙඩ ගැන ලෙඩ වීම ගැන නැත්නම් ලෙඩ කරානේ සමහර බුදුහාමුදුරන් ගලක් පෙරලා මොකද්ද කරේ කියන්නේ. ඊව ගැන උපේක්ෂයි ඉතින්. ලෙඩ වීම හෝ ලෙඩ කිරීම ගැන උපේක්ෂයි. ලෙඩ කරත් ලෙඩත් එක්ක ඉන්නවා, ලෙඩ වුණත් ලෙඩත් එක්ක ඉන්නවා. හරි. ලෙඩ කිරීමත් හේතුඵල ධර්මානුකූලව තේරුම් ගන්න, ලෙඩ වීමත් හේතුඵල ධර්මානුකූලව තේරුම්. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. උපේක්ෂාවෙන් කියන්නේ දැන් ඒක ගැන මුකුත් කරන්න නැතුව ඉන්න එකද කියලායි. ස්වාමීන් වහන්සේ මට හොදට වැටුණා. හරි. ඒක තමයි මම කියමගේ අනුවණකමින් දාන ප්‍රශ්නයක් නෑ කියලා. වටිනාම ප්‍රශ්නයක්. වටිනාම ප්‍රශ්නයක්. ඔබ වහන්සේට ගොඩාක් පින්. තෙරුවන් සරණයි, සුවපත් වේවා. තෙරුවන් සරණයි, සුවපත් වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. ස්වාමීන් වහන්සේ තුන්වෙනි දාණය විස්තර කරන අවස්ථාවේ අර කෙනෙක්ගේ මානසික තත්ත්වය ප්‍රීති සුඛය කියන්නේ මානසිකවත් කායිකවත් තියෙන ස්වභාවය පිළිබඳව දැන් එතන කියවෙනකොට ඇත්තටම විතක්ක ਵਿਚාර සම්පූර්ණයෙන්ම සමනය වුණ අවස්ථාවක් නේ. හැබැයි කෙනෙකුට ඊ තමා ඉන්න මානසික තත්ත්වය ප්‍රීතිය ඒක ගැන කෙනෙකුට යම් කිසි ඒ කියන්නේ මේක මේ අනිත්‍ය බව මේක හේතු නිසාකසුච්ච වගේ බව නිසා යම් කිසි මානසිකාරයක් කෙරෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ. ඒකට ඒක නිකන් අර විතක්ක ਵਿਚාර වශයෙන් සඳහන් කරන්න පුළුවන්ද නැත්නම් ඒක නිකන් අර ඒක දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්නකොට යායක යථා ස්වභාවය මොඳින් අවබෝධ වෙනවා. ඒ වුණත් මනසට එක්තරා විදිහක අර ස්වාමීන් වහන්සේ මතක් කළානේ මේ ඒ தත්ත්වයට උනත් ඇලෙන්න හොඳ නැහැ කියලා. කියන්නේ උපේක්ෂාගත නැත්තම් ඒකට ඇලෙන්න පුළුවන් ඒ වගේ தත්ත්වයක්. එතකොට කෙනෙක්ගේ මනසට ඒ ධ්‍යාන මට්ටමේ ඉන්නකොට ඒ වගේ සිතිවිලි ඇති වෙන්න බැරිද? සිතිවිලි ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම දැන් මේ මට්ටමේ ඉන්නවා කියන එකනේ. එහෙමයි. ඒක පුළුවන්. ඒක තමන් ඥානතෝ පස්සතෝ දැනගෙන දැකගෙන ඉන්න තත්ත්වයක්නේ. තමන්ම ඒක පුළුවන්. ඒක වෙනවා. නමුත් ඒ తত্ত্বය ඒ මට්ටම ඒ ස්වභාවය පිළිබඳ උපේක්ෂයි. ඒක තමන් දන්නවා. තමන් මේ මට්ටමේ ඉන්නේ. තමන් මේ තත්ත්වයේ ඉන්නේ. ඇති බවට තමන් සාක්ෂි දරනවා. නැති විට නැති බවට සාක්ෂි දරනවා. ඒක ඒ නැති බවත් සමග ඇති බවත් සමග ඇති නැති විට උපේක්ෂා වෙනවා. ඒක දන්නවා පුද්ගලයා. සාක්ෂි දරනවා කියලා අපි කියන්නේ. ඒක විතර්කයක් නෙවෙයි. ඒක විතර්ක විදියට එන්නේ අර ඒ ඇති බව දිගටම තිබිය යුතුයි, නොවෙනස් විය යුතුයි. ওই වගේ පැත්තකට ආවොත් එහෙම ඔන්න එහෙම වෙනෝනේ. දැන් කුසලය පිළිබඳ ඒක විතර්කයක් එන්න පුළුවන්. ඉතින් එහෙම විතර්කී වෙන අවස්ථා සමහර වෙලාවට තියෙනවා නේ. නමුත් අපි දන්නවා මේ උපේක්ෂා මට්ටමට එනකොට ඔය චිත්තේ යම් වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් ඇති වුණා කියලා ඒ වෙනසට යට නොවී ඉන්නවා. ඒකයි ස්වභාවය. ආපහු ඉතින් අපිට ඒ කුසලතාවයට තුලට ආපහු වෙන්න පුළුවන්. අපි අර අනිත් පැත්තට ගියාට මොකද යම් කිසි වෙනසක් වුණාට ඕනම ධර්මතාවයක වෙනසක් වෙන්න පුළුවන්. අනිත්‍යතාවය ඇතුළේ විපරිණාමය ඇතුළේ. ඒ වුණාට මෙතන අපේ තියෙනෝනේ සති සම්පජඤ්ඤ වලට අමතරව විරිය කියලා එකක්. ආතාපි. එහෙම ඉන්න කෙනාට ඒක එච්චර දෙයක් නෙවෙයි. ඒ ස්වභාවය තුල අපස්සට ඉතින් එනවා. දැන් සාමාන්‍ය සමහර ධර්මතා තියෙනවා. ඒවා දැන් ජරා ධර්මතාව වගේ ගත්තම ආපස්සට එන ලක්ෂණයක් නැහැ. සතර මහා රූප ධර්ම පැත්තෙන් ගත්තොත්
ඒවා ඉතින් මේ පැත්තටම තමයි යන්නේ. ඊට උපේක්ෂය. ඒක ගන්න දඟලන්නෙත් නැහැ. මොකද ධර්මතාව ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න කෙනා දන්නවා මේ ධර්මතාව ගත හැකිද බැරිද කියලා. දැන් ජරා ධර්මතාවෙන් පෙන්වන්නේ රූප ධර්ම වල ලක්ෂණ. ඒ රූප ධර්ම ආපස්සට ගන්න බෑ. ඒක නිසා ගන්න බැරි නම් එතනින් අතහැරලා දාන්න. හැබැයි නාම ධර්ම වල අපි දැන් පුහුණු කරලා තියෙන නිසා දැන් උදාහරණයක් ඇටියට සතිය ගත්තොත් පොඩි වෙලාවකට අසරිමත් වුණාට අපි දන්නවා සතිය ආයෙ ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකට අපිට මහ ලොකු වෙලාවක් යන්නේ පුරුදු පුහුණු කරපු එක්කනට. චුට්ටක් හරි පොඩ්ඩක් හරි කේන්ති ගියා කියලා අපි හිතනවා. පොඩි නුරුස්නාකමක් ඇති වුණා කියලා. නමුත් අපි දන්නවා ඒක මේ ආපහු ගොඩනගා ගන්න පුළුවන් කියලා. අර තිබුණු නුරුස්නාකම නැති මානසිකත්වයේ ගොඩනගා ගන්න පුළුවන්. බැරි එකක් නෙමෙයි. එතෙන්දී ආතාපි. එතෙන්දී වීර්යවන්ත වෙලා අනිත් එක අර පොඩි නුරුස්නාකම ගැන සතෝ සම්පජානෝනේ. දැනුවත් අවදිමත්නේ ඉන්නේ. ඒක නිසා ඒකට ඉතින් යටවීමක්, ගැතිවීමක්, බැලවීමක්, ඒක අයෝනිසෝ මනසිකාර කරලා ඒක වර්ධනය කර ගැනීමක් නැහෙනි. ඔය මට්ටමට ආවම මේක ටක් ගාලා දැනෙනවා, තේරෙනවා, වැටහෙනවා මේ පොඩි දෙයක් වුණා කියලා. ඉතින් අර නිකන් හරියට පොඩි සීරීමක් තුවාලයක් වුණාම අපි ඒකට ඔය සුළු ප්‍රතිකාරයක් කරලා ඒක යථා තත්ත්වයටපත් කරන්න පුළුවන්. ඒක අන්න ඒ වගේ දෙයක් මේ නාම ධර්ම පැත්තෙන් ගියාම එතකොට ඔය දන්නවා. ඉතින් ඇත්තටම මේ තමන් හොඳට දැනුවත් අභ්‍යන්තරික වශයෙන් තමන් ඉන්න තත්ත්වයේ පිළිබඳව හොඳ අවදිමත් දැනුවත් භාවයක තමන්ගේ අභ්‍යන්තරය ගැන සාක්ෂි දැරීමක් තමන් තුළ තියෙනවා. ඉතින් ඒක ඇතුලේ කලබලයක්වත් නැහැ. දැන් තත්ත්වය මේකයි. දැන් තත්ත්වය මේකයි. ඉතින් ඒක විතර්ක ਵਿਚාරයක් නෙමෙයි. ඒක දැනුවා. ඕක බුද්ධ දේශනාවෙම තියෙන එක තැනක ඔය අන්තිම හරියේදී මේ මොකක්ද පාලි වාක්‍යයේම තියෙනවා මේ විමුක්තස්ස විමුක්තമിതി ඥානං හෝති කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ විමුක්ති තත්ත්වයේ ඒ තත්ත්වයටපත් වුණු පුද්ගලයාට ඒ පිළිබඳ අවදිමත් බවක්, දැනුවත් බවක්, සාක්ෂි දැරීමක් තියෙනවා. මං ඉන්නේ මේ තත්ත්වයේ කියලා. අවිමුත්තං ඉන්න තත්ත්වය ගැන Taman සාක්ෂි දරන. ඒකේ ආයි විතර්කයක් ඇතුලේ තර්ක කිරීමක් නැහැනේ. Taman ඉන්න තත්ත්වේ නැහැයි, නැති තත්ත්වේ ඉන්නවයි කියලා ඇතුලේ එහෙම විතර්ක තත්ත්වයක් නැහැ. එහෙම නැහැ. Taman මේක ඉන්නවා නම් ඒක ඉන්න බවට සාක්ෂි දරන. විමුක්තස්ස විමුක්තമിതി ඥානං හෝති. ඒකම තමයි අවිමුක්තස්ස අවිමුක්තമിതി ඥානං හෝති. නැත්නම් නැති බවට නැති බවට. අනිශ්චිත ස්වභාවය කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ ඒකමද? අනිශ්චිතව. ඔව්. දැන් ඒ තියෙන තත්වයේ එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. ඒ තියෙන තත්වයේ හැටියට බාර ගන්න පිළිගන්න ඒකේ වෙනසක් කරන්න ඕන නම් කරගත හැකි නම් ඒක තමයි කරගන්න. අනිශ්චිතයි. අනිශ්චිතයි කියන එක ඒ අදහසටත් එක්ක ගැලපෙනවා. ඔබේ ස්වාමීන් වහන්සේ ගොඩක් පැහැදිලි තේරුම් ගන්නයි. හොඳයි. එනත් කතා බහ කළේ දෙනවා. ඉතින් අපි අදට අපි මේ කමඨාන් සාකච්ඡාව නිමා කරමු. ඉතින් අපි අනුමෝදනාවට යන්න කලින් මේ අපිට කමඨහනක් වෙච්ච මේ කාරණයක් මතක් කරන්න කැමතියි. අපි සමග ඉඳපු මේ අපේ කල්යාණ මිත්‍රයෙක් අපි සමග බණ භාවනා කරගෙන කටයුතු කරපු මහත්මයෙක් මේ චක්‍ර විජේසුන්දර මහත්මයා. දැන් ගිය සතියේ නේද තිලක් මහත්තයා? ඔව් ගිය සතියේ බ්‍රහස්පතින්දා උදේ පාන්දර. ඒ මහත්මයා ඉතින් හොඳට හිටියා. මේ අන්තිම වෙලාවෙත් හොඳට කතා බහ කරලා ධර්ම සාකච්ඡාවෙත් ඉදිලා හිටියා කිව්වා. ඔයත් එක්ක. ඒයි තමයි අපි පොඩි කණ්ඩායමක් එක්ක බදාද රාත්‍රී 7:00 හැමදාම ධර්මසාකච්ඡාවක් තියෙනවා. මාත්‍යයකට සහභාගී වෙලා අපිත් එක්ක කතා කර ඉන්නකොට තමයි මාත්‍යා මේ පොපේ අමාරුවක් වගේ දෙතින් අපේ ඇම්බියුලන්ස් එක කෝල් කළා ස්පිතාලෙට ඒ වෙලාවේ බොහොම කාම් කියන්නේ බොහොම
වැඩි වේදනාවක් තිබුණා මහත්මයාට. ඒ වුණාට අපිත් එක්ක කතා කරා ටිකක් කළා. ඇම්බියුලන්ස් එකෙන් ගියා අපිත් එක්ක කතා කරා මහත්මයා. කතා කරලා ඉතින් අපි ඇත්තට මේ වෙලාවේ මේ අර ධම්මපදයේ ගාථා දෙකක් ගැන කතා කර හිටියේ. මේ සාකච්ඡාවටත් ඒ මහත්මයා සම්බන්ධ වුණා. සිහිනුවණින් හිටියානේ අන්තිම අවස්ථාවේ. ඔව් මම සිහිනුවණින් හිටියා ස්වාමීන් වහන්සේ. හොස්පිටල් එකට ගිහිල්ලා ඒ කරපු CD එකෙන් පස්සේ මහත්මයා හොඳට hina වෙලා කතා කරලා ડોක්ටර් එකෙන් කතා කරලා හිටියා කිව්වා ඒ ඉඳලා පැය කීපයකට පස්සේ නැති වුණා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. මේ මහත්මයා ගොඩාක් මේ ඔය සමාජ සේවා වැඩ කරලා තියෙන විශේෂයෙන්ම පෙරදින සරසවි ශිෂ්‍යයින්ට ආර්ථික අපහසුකම් තියෙන ශිෂ්‍යයින්ට අපි ශිෂ්‍යත්ව දීලා තියෙන ශිෂ්‍යයන් 500ක විතර ඒ ව්‍යාපාරයේ මහත්මයා ගොඩාක් කැප වෙලා තමන්ගේ ශ්‍රමය ධනෙ ඔක්කොම වියදම් කරලා ඒක සහභාගී වෙච්ච මහත්මයෙක්. ඉතින් රැකියාවක් කරලා මේ පරිශනායතනක වැඩ කරපු විද්‍යාඥයෙක් සෑහෙන කාලයක් අවුරුදු 35ක් වගේ ඒ රැකියාව කළා විශ්‍රාම වෙලා කාලයක් අසනීපෙන් හිටියේ. මහත්මයා කියපු දෙයක් තමයි ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන එකේ යාට බොහොම හිතට සහනයක් දැනෙනවා කියලා ධර්මයේ ඉගෙන ගන්නවා වගේම මේ මහත්මයා අවුරුදු කීපයක්ම වේදනාව ශාරීරික වේදනාවෙන් පිටු මහත්මයෙක්. ඉතින් හොඳ වෙලාවට මගෙත් එක්ක කතා කරනකොට ධර්මයලා කියන්න දෙයක් තමයි මේ ධර්ම දේශනා මාලා බොහොම වැඩියක්ම ධර්ම කරුණු ඉගෙන ගන්නත් බොහොම සරලව ඒවා තේරුම් ගන්නත් බොහොම පැහැදිලි වුණා කියන කතාව උඟක් වෙලාවට මහත්මයෙක් කියනවා. ඉතින් මහත්මයා ඉතින් හොඳයි මේ ඉතින් එතුමා හොඳ සිහිනුවණින් මම හිතන්නේ ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපි ඔය මරණ ධර්මතාවය සමහර විට නාම ධර්ම වල වෙනස් වීමෙන් හෝ නැත්නම් රූප ධර්ම වල වෙනස් වීමෙන් ඔය කොයි කෙනෙක් වෙන්න පුළුවන්. ඔය තියෙන රූප ධර්ම කට්ටලය අවශ්‍ය විදිහට ක්‍රියාත්මක නොවීම තුල වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් නාම ධර්ම වල වෙනස් වීමෙන් වෙන්නත් පුළුවන්. ඒක දැන් අපි අවබෝධ කරගෙන ඉන්න නිසා මම හිතන්නේ එතුමාත් ඒක හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ නැති. ඒකයි ඔය தത്വයට හොඳින් මුහුණ දීලා මේ සංසුන්ව අවසාන මොහොත ගත කරන්නේ නැත්තේ. ඉතින් සියල්ල අතහැරලා හිටියනම් අපි බලාපොරොත්තු වෙන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරනවා. ඒක ගැන අපි සැක කරන්නේ නැහැ. ඉතින් ඒක බැරි වෙන්නේත් නැහැ මේ ගමන යන නැත්තන්ට. සියල්ලේ යථා ස්වභාවයේ තේරුම් අරන් ඉන්න නැත්තන්ට මරණ ධර්මතාවයේ හැමුවේ තත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි එතුමා එසේ වන්නේ ඇති කියලා අපි දහමට අනුව විශ්වාස කරන්න අපිට පුළුවන්කම තියෙනවා ධර්ම මාර්ගයේ ගියැත්තු නිසා. අපි මේක කමටහනක් කරගන්නවා. මේ අද අපි කතා කරෙත් විශේෂයෙන් උපේක්ෂාව පිළිබඳව හැම දෙයකම යථා ස්වභාවයේ තේරුම් අරගෙන මේ පිළිබඳව කටයුතු කිරීම පිළිබඳ. ඉතින් එතුමාගේ සමු ගැනීම ගැනත් අපි උපේක්ෂා වෙනවා. මොකද අපි කවුරුත් ওই වගේ යම් වෙලාවක අපේ කණ්ඩායමෙන් පිරිසෙන් සමු ගන්නවා. මේක තමයි ඉතින් ස්වභාවය. ඒක ඉතින් කල්තියා දැනගන්නත් පුළුවන්, නොදැනෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ. කොහොම නමුත් අපි එතුමා කල්යාණ මිත්‍රත්වයෙන් මතක් කරමු, සිහි කරමු. ඒ වගේම අපේ අනුමෝදනාවේදී අපි එතුමාට අපි පුණ්‍ය අනුමෝදනා කරන්නේ. ඉතින් සංසාරගත සත්වයක් හැටියට ඉන්නවනම් තමයි අපේ අනුමෝදනාවන් අනුමෝදන් වෙන්නේ. ඉතින් ඒක ඇතා නැතා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි පොදුවේ හැම දිනාටම අපි මේ කරන්නා වූ සත්ක්‍රියාවේ පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය, ඒ වගේම අපි හැම දිනාම ජීවිත කාලයක් පුරාවටම පින කුසලයේ හඳුනාගෙන සිටින ඇත්තෝ නිසා ඒ පින කුසලයේ අපි වඩලා තියෙනවා, දැනුත් වඩනවා, අප තුළ වැඩිලා තියෙනවා. අපි පින කුසලයේ තුල ජීවත් වෙනවා. ඒක නිසා එතුමාත් සෑහෙන පුණ්‍ය කටයුතු කර බව මතක් කළා. ලෝකයට සේවයක් කළා, මානවයට සේවයක් කළා. තමන් ධර්ම මාර්ගය තුල ගියා. ඒක තමයි ඉතින් ආර්ය ජීවිතයක ස්වභාවය විය යුත්තේ. ඉතින් එහෙමනම් අපි අද කමඨහන් සාකච්ඡාව මෙසේ නිමා කරමු. සඳහන් කළ නොකළ සියලු සත්වයෝ අප මේ කරන්නා වූ පින් කුසල් අනුමෝදන් වේවා. හැම දිනාගෙම මෙලෝ ජීවිත ගත කරන ඇත්තු මේ ධහම, මේ ධර්ම මාර්ගය දැන අවබෝධ කරගෙන ධර්ම මාර්ගයට යොමු වේවා. සංසාරගත සත්වයෝ පරලෝකීය ඇත්තොත් මේ ධර්ම මාර්ගය තුලටම යොමුව නිවනින් සැනසෙත්වා. අපි සියලු දෙනාටමත් මේ උදාරතර පුණ්‍ය ශක්තිය, විශේෂයෙන් මේ භාවනාමය කුසලයේ මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමට
උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අපි අදත් අපේ මේ කමඨහන් සාකච්ඡාව නිමා කරනවා. ගාථා සජ්ජායනයෙන් අනුමෝදනා සහ ආශිර්වාද කරලා. එත්තාවතාච අම්හෙහි සංභතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද හැම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා කායික මානසික සුවය සැලසේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ වඩන්නා වූ කුසල මාර්ගයේ ධර්ම මාර්ගයේ තුල ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් මේ කුසල් වඩාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි සුවපත් වේ. සාදු 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 තෙරුවන් සරණයි. සත්‍රිවා සාදු සාදු තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි සුවපත් තෙරුවන් සරණයි. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හැමදෙනාම සුවපත් වේවා. හැමදෙනාම තෙරුවන්